All right. So today we are going to start Unit 9 on the top of the world. And this is your tute. මෙන්න මේක තමයි වාගේ tute එක. එතකොට මම හිතනවා මේ වෙද්දී දරුවෝ හැම කෙනෙක්ම තමන්ගේ නිබන්ධන අරගෙන පාඩමට ලෑස්ති වෙලා ඇති කියලා on the top of the world. එතකොට මෙන්න මේ යටතේ මේ පාඩම තමයි පුතේ අපි අද කතා කරන්නේ. හරිද? මේකේ තියෙනවා අපිට ඉගෙන ගන්න ටියුට්ස් වල කොළ හරියට ඔක්කොම තියෙනවද කියලා බලන්න ඕනේ. දරුවෝ ටියුට් එක ගනිද්දි චුට්ටක් සමහරට එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කොටස තියෙනවා අපේ පළවෙනි කොටස විදියට. ඊළඟට තියෙනවා මෙතන adverbs of frequency. හරිද? adverbs of frequency කියන කොටස තියෙනවා. ඒකෙන් පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ විදියට top of the world. ඇත්තටම ලෝකේ කඳු මුදුනක් උසම කඳු මුදුන වෙච්ච එවරස්ට් වලට ගියපු ලංකාවේ කෙනා ගැන මුලින්ම ගියපු කෙනා ගැන සහ ඒ විදිහේ වගේම සර් එඩ්මන්ඩ් හිලරි ගැන ඒ කියන්නේ මුලින්ම මවුන්ට් එවරස්ට් වලට ගියපු කෙනා ගැන ඉතින් මේ විදිහේ අභ්‍යාස කීපයක් මෙතනත් පේනවා යාලට adverbs of frequency යටතේ extra activities ගොඩක් දාලා තියෙනවා grammar worksheet එකක් තියෙනවා ඉතින් ওই විදිහට අපිට තියෙනවා කතා කරන්න ඉතාම වැදගත් කොටස් කීපයක් හරිද ඉතින් පුතේ දුවේ අපි මේ කොටසත් එක්ක ඉස්සරහට යනවා හරි මේ කොටසත් එක්ක ඉස්සරහට යන් මොකද කියන්නේ පුතේ බෝඩ් එකේ පැහැදිලි කරගෙන යන්නද නැත්නම් ස්ක්‍රීන් එක ওই විදිහට ෂෙයා කරලා ලෙසන් එක පැහැදිලි කරගෙන යන්නද බෝඩ් එක හොඳයි සර්. හරි එතකොට අර වචන highlight කරන්න බෑ ඒක නිසා පුතේ වචන highlight කරන්න බැරි වෙන නිසා ඔයාලට සිද්ධ වෙනවා ඒ ටික ගැන සැලකිලිමත් වෙන්න මොකද මම ඔතන ඔව් සර් අන්තිම පිටුව ඉස්නේ තියෙන්නේ last page එක empty සර් ඔව් මේ ඕක පන්තියට ගිහිල්ලාද ගන්න ඕන ටියුට් එක? ඔව් පුතේ ක්ලාස් එකෙන් ගන්න දැන් මැසේජස් දැම්මනේ මේ සතියේම මේ ටිකේම එක දිගට මැසේජස් මම group එකට දැම්ම ක්ලාස් වලින් ගන්න කියලා අන්තිම පිටුව පුතේ හිස් නෑ page number 10 අන්තිම එකක් තියෙනවා මෙන්න මේක අන්තිම පිටුවේ තියෙන්නේ grammar worksheet එක හරි පුතා කොහේ ක්ලාස් එකේද දරුවා ඔව් පන්ති ගාස්තු ගෙවලා සට යුට්ට කදුන්නේ නැහැ නේ සර්. කොහෙද ක්ලාස් එක වඳුරඹ සෙව්මින් එක සර්. පුතේ එහෙ ටියුට්ස් නොදී තියෙන විදියක් නැහැ ටියුට් දුන්නානේ සර් සෙව්මින අධ්‍යාපන ආයතන සෙව්මින් එකේ ටියුට් දුන්නානේ පුතේ දැන් ඊයේ ගිහිල්ලා මේ ටියුට්ස් වගේක් මදිත් වෙලා මම දීලත් ආවා ටියුට් නොදී හිටියේ නැහැ පුතේ ටියුට් හැමෝටම දීලා ඇති ඊළඟට ටියුට්ස් දෙකක් විතර වගේ මදි වෙලා තිබුණා. මේ මදි වෙච්ච දෙකටත් මම ඊයේ ටියුට්ස් දෙකේ ළමයින්ටම ලැබෙන්න සලස්සලා ආවේ. පොතේ ටියුට් ලැබුණ නැත්te කාටද මට දැන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්ද? මම පොඩ්ඩක් නම් දෙක චෙක් කරලා බලන්න. කාටද පොතේ ලැබුණ නැත්තේ? කාටද ලැබුණ නැත්තේ? හරි කොහොමනත් let's start the lesson. Act out. First of all we have to learn act out. අපිට ඔක්කොටම කලින් පුතේ ඉගෙන ගන්න තියෙනවා act out එක. චරිත නිරූපණය. එතකොට ඒකේ පළවෙනි කොටස තියෙනවා පසින්දු is a student of කජුලන්ද මහාවිද්‍යාලය. ඔක පුතේ අර MV කියලා තියෙන්නේ මහාවිද්‍යාලය කියන එක. එතකොට පසින්දු කියලා කියන්නේ ශිෂ්‍යයෙක්. පසින්දු is a student of කජුලන්ද මහාවිද්‍යාලය. එයා කජුලන්ද මහාවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. He has always done well in his studies. He has always done. අන්න පුතේ වචනයක් එනවා අපිට. අපිට එනවා අලුතෙන් වචනයක් always කියලා. හරිද? අපිට අලුතෙන් වචනයක් එනවා always. හරිද? මෙන්න මෙතනදී පුතේ he has always done. එයා always කියන්නේ පුතේ හැමදාම කියන එක. හරිද? හැම දවසකම හැමදාම everyday නෙවෙයි හැමදාම නිතරම කියන එක done well in his studies. done well ඊටම හොඳට කරනවා in his studies. එයාගේ අධ්‍යාපන කටයුතු. studies කියන්නේ පුතේ මෙතනදී noun එක. හරිද? study අධ්‍යයනය කරනවා. ඒකට IES අවිල්ලා තියෙනවා studies. හරිද? එතකොට එයා හැම දවසකම තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් කරනවා කියලා කියනවා.
and various extracurricular activities and various පොතේ various කියලා කියන්නේ විවිධ හරිද විවිධ extracurricular activities කියන්නේ පොතේ විෂය බාහිරව කරන ක්‍රියාකාරකම් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අමතර බාහිර ක්‍රියාකාරකම් එතකොට ආ ඉස්කෝලේදී ඉන්න ඔයා represent කරන societies හරිද societies and sports clubs that you represented at school and those are and sports team හරිද and the cycles then environment cycle and such cycles ඒ කියන්නේ පුතේ cover කියලා අපි කියන්නේ හරි ඔය එක එක අධ්‍යයන cover තියෙනවා ඊට පස්සේ වා නියෝජනය කරන ක්‍රීඩා වෙන්න පුළුවන් එහෙම නැත්නම් විෂයට පරිබාහිරව නියෝජනය කරන සංගම් ඔන්න ඔය වගේවට අපි කියනවා extra curricular activities වා බෑන්ඩ් එකේ member කෙනෙක් වෙන්න පුළුවන් හරිද player කෙනෙක් වෙන්න පුළුවන් එතකොට ඒ වගේ ඕනම එකක් extra curricular activities of the school පාසලේ especially කියන්නේ පුතේ විශේෂයෙන් especially විශේෂයෙන් in sports විශේෂයෙන් ක්‍රීඩා කටයුතු හරිද එතකොට පාසල තුලදී පුතේ වා නියෝජනය කරන ක්‍රීඩා කටයුතු විශේෂයෙන් එතකොට මෙයා විශේෂයෙන් මේ පාසලේ නියෝජනය කරන ක්‍රීඩා කටයුතු වගේම විෂය බාහිරව විවිධ ක්‍රියාකාරකම් various කියන වචනේ තියෙනවා දෙවෙනි පේලියේ තුන්වෙනි වචනේ various extracurricular activities විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් මේ දරුවා කරලා තියෙනවා එතකොට මේ දේවල් වලින් මෙයා ඇත්තටම අධ්‍යාපන කටයුතු සහ මේ දේවල් ඊටාම සමබරව කරගෙන ගිහින් තියෙනවා ඊළඟට recently කියන්නේ පුතේ මෑතකදී හරිද recently he got through the GCE A level advanced level examination with 3A passes පුතේ මෙතනදී he got through කියන්නේ සමත් වුණා කියන එක got through ඒ කියන්නේ එතනින් ගොඩ වුණා පැන්න වැඩේ සමත් හරිද he got through the GCE General Certificate of Education Advanced Level ඒ කියන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඒ කියන්නේ මේ උසස් පෙළ advanced level examination with 3A passes එයා ඒක සමත් වෙනවා A passes 3කින් ඒ 3ක් ගන්නවා so the school organized a felicitation ceremony පුතේ ඕකේ අදහස තමයි අර උපහාර උලෙලක් කියලා අපි කියන්නේ felicitation ceremony උපහාර උලෙල හරිද වචන ලියන්න වචන හොයාගන්න බැරි දරුවෝ කවුරුත් නැහැ නේද පුතේ මොකද දැන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ නැතුව තමයි මෙහෙම කරන්නේ ඒක ඔයාලා තමයි කිව්වේ එහෙම කරමු කියලා ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරනවා නම් මට පුළුවන් වචන highlight කරන්න මෙහෙම පැහැදිලි නේද පුතේ වචන හොයාගන්න පුළුවන් නේ පුළුවන් ස්ක්‍රීන් එක ෂෙයා කර අන ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කියනවත් ඇහුණා පොතේ එහෙම හැබැයි මෙහෙමයි ටියුට් එක අර පොයින්ට් අවුට් කරලා හරියටම බලා ගන්න හරිද එතකොට ඔක ගැටලුවක් වෙන්නේ නැහැ ඔය වචන සෙට් එක felicitation ceremony මෙන්න මේ කොටස messages උත් තියෙනවා දුන්නා ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරමු messages උත් තියෙනවා බෝඩ් එක හොඳ දෙකම බැලන්ස් එකේ තියෙනවා හරි බලන්නකෝ මම ටිකක් මෙහෙමත් කරන්න හැබැයි පුතේ මේක highlight කරන එක හැමදාම එහෙම වෙන්නේ නැහැ දැන් ක්ලාස් එකේ වුණොත් එහෙම ක්ලාස් එකේදී ඔයාලට ස්ක්‍රීන් එක හැමදාම highlight වෙන්නේ නැහැ නේ ඒ නිසා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනි හරිද all right ඊළඟට කියනවා පුතේ මෙතනදී මෙන්න මේක තමයි වචනේ හරි felicitation ceremony එකක් කියන්නේ පුතේ උපහාර පිදීමේ උළෙල උපහාර උත්සවයක් හරිද felicitation ceremony උපහාර උත්සවය උපහාර උළෙල එතකොට ඔය පාසල් වල තියෙන ගුරුවරුන්ට ඔය වගේ උත්සව සංවිධානය කරනවා හරිද එතකොට විවිධ අවස්ථාවලදී අපි විවිධ දේවල් වෙනුවෙන් ඔය උපහාර උත්සවයන් සංවිධානය කරනවා මේ වගේ ඒවට තමයි ඔකයි කියලා තියෙන්නේ හරිද ඊට පස්සේ ඔතන තියෙනවා all right එතනින් පස්සේ ඔන්න තියෙනවා හරි all right here okay the following is the interview පහතින් දීලා තියෙන්නේ පුතේ interview එකලු interview එක කියලා කියන්නේ
සම්මුඛ සාකච්ඡාව. හරිද? ඔතනදී අදහස් කරන්නේ එමයි ඉන්ටර්විව් ලියා ගන්න වචන. Following is the interview that Charit, a member of school's media unit. මේකෙදි කියලා තියෙනවා මේ තමයි දීලා තියෙන ඉන්ටර්විව් එක. මේ තමයි සම්මුඛ සාකච්ඡාව. කවුරු කරපු එකද? that Charit. මෙන්න චරිත් කියන කෙනා. පොතේ හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ කමා එක තියෙනවනේ. යම්කිසි නමක් තියෙනවා නම් ඒ නමට පිටිපස්සෙන් මෙන්න මේ විදියට කමා එක use වෙනවා නම්. හරිද? After a name, when a comma is used, we have to concern about the later part of the comma. ඒ කියන්නේ comma එකකට පස්සේ තියෙන කොටස. හරිද? next part of after the comma. හරිද? the part that after the comma මේ comma එකට පස්සෙන් තියෙන කොටස ගැන බලනවා. එතකොට පුතේ මේ තියෙන නම සහ මේ තියෙන කොටස මේ පිටිපස්සේ තියෙන කොටස අතර සම්බන්ධතාවය තමයි හැම වෙලාවෙම පුතේ මේ කමා එකට කලින් තියෙන නාමපදේ තියෙනවනේ. දැන් මෙතන චරිත්. එයා ගැන විස්තරයක් තමයි මෙන්න මේ කමා එකට පිටිපස්සේ අපට දීපු කොටසේ තියෙන්නේ. හරිද? ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ දරුවෝ. කමා එක පාවිච්චි වෙන එක තැනක් ඕක අපිට grade 9 වලදී officially ඒ කියන්නේ මේ ඕක ඉගෙන ගන්න තියෙනවා. හරිද? අපිට grade 9 වල තියෙනවා කමා එක භාවිතා වෙන විදිහ. එතෙන්දී අපි ඕක කතා කරනවා. ඒ වගේ අවස්ථාවන් කීපයක් පිළිබඳ ගොඩක් අවස්ථා තියෙනවා. එතකොට මේක එක මූලික අවස්ථාවක්. හරිද? දැන් අපි කිව්වොත් ශ්‍රී ලංකා කමා එකක් දාලා the beautiful island in the Indian Ocean කියලා. හරිද? එතකොට පුතේ අර ශ්‍රී ලංකා කියලා දාපු කමා එක තියෙනවනේ. හරිද? look at that. බලන්න මෙන්න මේක දිහා. එතකොට පුතේ අපි හිතනවා නම් අපි කියනවා අපි ලියනවා මෙන්න මෙහෙම එකක්. ශ්‍රී ලංකා. ඔතනින් කමාවක් දානවා ශ්‍රී ලංකා. මෙතනින් කෙලින්ම දානවා the beautiful island in the Indian Ocean. ඔන්න ඔහොම පුතේ ලිව්වම දැන් මෙතනදී අදහස් වෙනවා ශ්‍රී ලංකාව කියන්නේ මොකද්ද? එයා ගැන විස්තරයක් තමයි මේ කමා එකට පිටිපස්සෙන් මේ දීලා තියෙන්නේ. එතකොට ඔකේ අදහස එනවා ශ්‍රී ලංකා the beautiful island in the Indian Ocean. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන ලස්සන දූපතක්. එතකොට මේක තමයි වෙන්නේ. ඔන්න ඔය වගේ තමයි කමා එක use වෙන්නේ. හරිද? එතකොට මෙතනදී තියෙනවා මේ විදියටම චරිත් a member of the school's media unit. එතකොට මේ චරිත් කියන්නේ පුතේ සමාජිකයෙක්. a member කියන්නේ සමාජිකයෙක් of the school's media unit. පාසලේ මාධ්‍ය ඒකකය. පාසලේ schools media unit මාධ්‍ය ඒකකය. එතකොට පාසලේ මාධ්‍ය ඒකකේ සමාජිකයෙක් තමයි මේ චරිත්. එතකොට එයා තමයි අර දිනපු කෙනාව, ඒ කියන්නේ පසින්දු කියන කෙනාව මෙතනදී ඉන්ටර්විව් කරන්නේ. මොකද පසින්දු තමයි 3A passes අරගන්නේ. අපි කියනවා ඉතා ඉහලින් සමත් වෙනවා කියන අදහස passed with flying colors. හරිද? එතකොට flying colors කියන්නේ පුතේ අති දක්ෂ ලෙස සමත් වෙනවා කියන එක. හරි? අහලා තිනවා දරුවෙක් felicitation ceremony කියන්නේ පුතේ උපහාර උළෙල, උපහාර උත්සවය. හරි. had පසින්දු just after the ceremony. උත්සවෙන් පස්සේ මාධ්‍ය ඒකකයේ හිටපු චරිත් එයාව ඉන්ටර්විව් කරනවා. මොකද උනේ? කොහොමද මේ තත්ත්වයට ආවේ කියලා අහනවා. අය අහනකොට කරපු ඉන්ටර්විව් එක තමයි ඔතන තියෙන්නේ. බලන්නකෝ. චරිත් කියන්නේ දැන් මීඩියා යුනිට් එකේ මෙම්බර්. එයා කියනවා good morning පසින්දු. සුබ දැසනක් පසින්දු. today is a special day for you. Today is a special day for you. අද ඔයාට විශේෂ දවසක්. Tell me, what are your thoughts at the moment? What are your thoughts? ලියන්න පුතේ වචනේ thoughts. මේක THOUGHTS. thoughts. සිතුවිලි. ලියන්න මේක සිතුවිලි. at the moment. moment කියලා කියන්නේ පුතේ මොහොත. හරිද?
moment මොහොත. එතකොට මේ වචනය පුතේ movement. හරිද? movement. මේක movement. ඊට පස්සේ මෙතන මේ දීලා තියෙන වචනේ moment. හරිද? එතකොට පුතේ moment කියලා කියන්නේ මොහොත. දෙවෙනි වචනේ තේරුම මොහොත. පළවෙනි වචනේ තේරුම movement කියන්නේ පියවර. ඔක ලියද්දි දරුවෝ පටල ගන්නවා. හරි? movement එක කියන්නේ යම්කිසි පියවරක් කියන එක. මොන හරි ඉස්සරහට වැඩ කටයුත්තක් කරගෙන යන අපි movement එකක්. චලනයක් කියන එකත් ඔකට ගන්න පුළුවන්. පියවරක් එහෙම නැත්නම් චලනයක්. මේ වචනේ moment කියලා කියන්නේ මොහොත. හරි. පසින්දු කියනවා මෙහෙම අපි ඒ කොටසට යන්කෝ පොඩ්ඩක් මේ ටික පහලට යවලා. හරි. ඔන්න පසින්දු කියනවා I feel really happy. මට ඇත්තටම දැනෙනවා really ඇත්තටම දැනෙනවා happy සතුටක්. And honored. මේක පුතේ honored නෙවෙයි. හෝ නෙවෙයි. මේක honored. එච් අකුර අපි කියන්නේ. හරිද? ඔය වචනේ honor කියන වචනේ HONOUR අපි ඕක ශබ්ද කරනකොට හෝ කියලා කියන්නේ නැහැ. හෝ එහෙම නැත්නම් එච් අකුර ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. අපි කියනවා honor. මේක honored. හරිද? I feel really happy. මට ලොකු සතුටක් දැනෙනවා. And honored. ඒ වගේම ගෞරවයක්. honor කියලා කියන්නේ පුතේ ගෞරවය. අපිට ලොකු සතුටක් වගේම ගෞරවයක් දැනෙනවා. In fact ඇත්ත වශයෙන්ම this is one of the happiest days of my life. This is one of the happiest days of my life. මේක තමයි this is one of the happiest days මගේ ජීවිතයේ සන්තෝෂම දවස් වලින් එකක්. හරිද? සන්තෝෂම දවස් වලින් එකක්. මගේ ජීවිතේ සන්තෝෂම දවස් වලින් එකක් තමයි මේ දවස of my life මගේ ජීවිතේ. ඊළඟට කියනවා you are a role model to all of us. You are a role model to all of us. ඔයා අපි හැම කෙනෙකුටම role model එකක්. ඒ කියන්නේ ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්. ලියා ගන්න role model ආදර්ශවත් චරිතයක්. ඔයා අපි හැම කෙනෙකුටම ආදර්ශවත් චරිතයක්. You have been a senior prefect. පුතේ you කියන්නේ ඔබ. හරිද? you කියන්නේ ඔබ. ඊළඟට have been කියන්නේ තියෙනවා. been කියන්නේ වෙලා. වචන ලියා ගන්නකො වෙන වෙනම. මේ BEEN been කියන එකේ තේරුම වෙලා. ඒක ලියා ගන්න කොකිතා වැදගත් වචනයක් පුතේ. ඒ වගේම මට සෙව්මින් එකේ මැසේජ් එක දාපු දරුවා මම දැන් තමයි ෆෝන් එක බැලුවේ. මම ඔයාලට ටියුට් එක දාන්නම්. හරිද? ඔයාගේ නම පුතේ මට චුට්ටක් දාන්න. නම කොලේ ලියලත් නැහනේ. නම චුට්ටක් දාන්න මම ක්ලාස් එක දැනුවත් කරන්නම් ටියුට් එක මෙහෙම දීලා නැහැ කියලා. ඔයාලට මම දැන් ෆෝන් එකට ටියුට් එක දාන්නම්. හරිද පුතේ? ක්ලාස් එකේ ඉන්නවද ඒ දරුවා? හා සදාන්. හරි ඉන්නවනේ. දැනට පුතේ ටෙක්ස්ට් බුක් එක ඔයාගේ තියෙනවා නේද අච්චුපත? ඔව් සර්. ඒකෙන් චුට්ටක් චෙක් කරගන්න මම ඔයාලට මේ දැන් දාන්නම් ටියුට් එක. එහෙම අර තිබ්බ කාර්ය බහුලකමත් එක්ක පුතේ සමහර විට එන්ටිටි චුට්ටක් අමතක වෙන්නේ නැති දෙන්න. මෙහෙම ඔයාලා ටියුට් එක ගැන අහන්න පුතේ මේ පාර. ඒ කියන්නේ ටියුට් එකක් නැතුව සාමාන්‍යයෙන් ගොඩක් දුරට ක්ලාස් එක කරනවා අඩුයි. ඒ නිසා ඔයාලට ටියුට් එකක් අනිවාර්යෙන් එවනවා. ඒ නිසා දරුවෝ හැම ආයතනකින්ම තමන්ගේ ටියුට්ස් ඉල්ල ගන්න. හරි. ඒ නිසා ඒ වගේම සෙව්මින් එක වගේම සෙව්මින් එකේ මෙහෙම ටියුට්ස් මදි වුණාට මම ඒ ටිකේ ලැබෙන්න සැලැස්සුවා. වෙලාවට ඒකේ ගැටලුවක් උන් නැහැ. ඉතින් ඒ වගේම පුතේ ඉමදුව ක්ලාස් එකේ ටියුට්ස් දෙකක් මදි වෙලා තිබුණා. හරිද? ඒ කියන්නේ අර අලුතෙන් කෙනෙක් ඇවිත් ගත්තොත් එහෙම මම අර දෙන ගානට වඩා ඉතින් වැඩියනුත් දෙනවා. ඒ වුණාට පුතේ මේ අරක ටියුට්ස් ඉෂුව කරද්දී එහෙට මෙහෙට වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලදී ටියුට් එක වැරදි එකක් මේ වෙලා තියෙනවා. ඔන්න මම ඒ දරුවට දැන් ටියුට් එක දැම්මා. හරි. ඉතින් සර් ඔව්
සර් එදා ක්ලාස් එකේ වීඩියෝ ගෲප් එකට ඇවිල්ලා තිබ්බේ නෑනේ. පුතේ මම දාලා තියෙන channel එකට ඔයාලට link එක වෙනම මම හිතන්නේ දැම්මද නැද්ද කියලා මට මතක නැහැ. කොහොමනත් පුතේ channel එකේ තියෙනවා. ඒක ඔයාලට ඕනේ නම් මම group එකට දාන්නම්. group එකට දාලා නැත්නම් මම අද ඒක දාන්නම්. එහෙම නැත්නම් පුතේ YouTube හරි YouTube channel එකට පුතේ මම එදා මේක දැම්මා. හරි. all right සර් දරුවෙක් ඔව් කියන්න පුතේ. have been කියන්නේ මොකද්ද සර්? have කියන්නේ පුතේ වෙලා තියනවා කියන එක. ඊළඟට been කියන්නේ වෙලා කියන එක. එතකොට මේක පුතේ tense එකක්. මේක අපි කියනවා perfect tense එකක්. හරිද? perfect continuous නෙවෙයි මේක perfect tense එක. present perfect එක. have කියන එක පුතේ තියනවා කියන එක. ඒකට පස්සේ පාවිච්චි කරන්න ඕනේ ක්‍රියාවක past participle එක. දැන් මෙතෙන්දි පුතේ be කියන්නේ වෙනවා කියන එක. හරිද? been කියන්නේ වෙලා කියන එක. එතකොට be කියන ක්‍රියාපදේ හරිද? am is are එහෙම නැත්නම් beb ඔන්න ඔය ක්‍රියාපදවල අතීතය තමයි was were. එතකොට අතීත කාල කෘදන්තය තමයි මේ been කියලා කියන්නේ. එතකොට පුතේ මෙතෙන්දී අදහස් එනවා ඔයා තියෙනවා වෙලා හරිද? එතකොට අපි මේක සාමාන්‍යයෙන් තේරුම ගන්නේ අග ඉඳලා මුලටනේ. එතකොට මේකේ තේරුම එනවා ඔයා ඊළඟට prefect කියන්නේ ශිෂ්‍ය නායකයෙක්. හරිද? එතකොට අපි කතෘ තියෙන වාක්‍යයක හොඳට බලන්න ඔන්න හැම දරුවෙක්ම බලනවා. අපි කතෘ තියෙන වාක්‍යයක පුතේ තේරුම ගන්නේ අග ඉඳලා මුලට. මේ බලන්න කතෘ කියනවා you ඊළඟට ඒ කොටසේ අගම එක මොකද්ද? prefect ශිෂ්‍ය නායකයා. එතකොට ඔයා ශිෂ්‍ය නායකයෙක්. ඊට කලින් වචනේ මොන ශිෂ්‍ය නායකයෙක්ද? senior prefect. පුතේ senior prefect කෙනෙක් කියන්නේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්. ඒ කියන්නේ ඔය ඉස්කෝලවල ඉන්නවනේ පුතේ 12 වසරේ 13 වසරේ අයියලා ශිෂ්‍ය නායක අක්කලා අයියලා අක්කලා එයාලට අපි කියනවා senior prefect කෙනෙක්. ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්. ඊළඟට ඔය පහළ පන්ති වලින් ඉන්න ශිෂ්‍ය නායකයන්ට අපි කියනවා junior prefectsලා. කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෝ. එතකොට මෙතෙන්දී අදහස එන්නේ පුතේ ඔයා ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙලා තියෙනවා. හරිද? වෙලා තියෙනවා. එතකොට ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙලා තියෙනවා. එයා ඉස්කෝලේ ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඊළඟට තියෙනවා the captain. ඒ වගේම දරුවෙක් අහලා තියෙනවා in fact කියන වචනේ තේරුම. පුතේ in fact කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම. හරිද? ඒක කොතනද තිබුණේ? ගොඩක් කලින් මෙතන. in fact මේක තනි වචනයක්. ඒ කියන්නේ එකට යන වචන දෙකක්. in fact කියන්නේ ඇත්තටම ඇත්ත වශයෙන්ම. හරි. ඊළඟට තියෙනවා the captain of the school volleyball team. ඔයා පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙලා තියෙනවා. ඒ වගේම the captain of the school volleyball team. පාසලේ volleyball team එකේ නායකයා වෙලා තියෙනවා. and සහ a school cadet. ඒ වගේම පාසලේ cadet ශිෂ්‍ය බටයෙක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා. ශිෂ්‍ය බටයෙක්. එතකොට කියනවා with all that මේ හැම එකක් එක්කම with all that හරි මේ හැම එකක් එක්කම පුතේ ළමෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා ක්ලාස් එකට ලොග් වෙන්න බෑ කියලා. එහෙම ගැටලුවක් තියෙනවද පුතේ? නෑනේ. නෑ සර්. හරි. කවුද දන්නේ දාපු දරුවා? මොකද පුතේ? all that කෙනෙක්ගේ තේරුම මොකක්ද? with all that කියන්නේ පුතේ මේ කොටස. with all that කියන්නේ මේ හැම එකක් සමගම. all that කියන එකේ with all that තේරුම මොකක්ද? මේ හැම එකක් සමගම. with all that මේ හැම එකක් සමගම. with all that with all that මේ හැම එකක් සමගම. හරි. මේ හැම එකක් සමගම මේ හැම එකක් එක්කම you manage. පුතේ manage කියන්නේ කළමනාකරණය කරනවා. එතකොට you manage කියලා කියන්නේ ඔයා කළමනාකරණය කරගත්තා. හරිද? දැන් මේ හැම වැඩක්ම කරන කෙනෙක් එක්ක පුතේ එයා අධ්‍යාපනය සාර්ථකව කරනවා කියලා කියන්නේ දක්ෂයෙක්. ඒ නිසා මේකේ කියනවා you are a role model of all of us. අපි හැම කෙනෙක්ම ආදර්ශවත් චරිතයක්. You have been a senior prefect, ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වෙලා තියෙනවා. The captain of the school volleyball team,
පාසලේ අත්පන්දු කණ්ඩායමේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා වෙලා තියෙනවා and a school cadet ඒ වගේම පාසලේ ශිෂ්‍ය බටයෙක් වෙලා තියෙනවා. With all that මේ හැම එකක් එක්කම මේ හැම එකක් සමගම you manage to get ඔයා කළමනාකරණය වුණා to get through your A levels with flying colors. ඔයාගේ උසස් පෙළ විභාගය වෙන වචන ඇවිල්ලා තියෙනවා මම අර දරුවන්ට කියපු එක. ඔයාගේ උසස් පෙළ විභාගය with flying colors ඒ කියන්නේ පුතේ අති දක්ෂ ලෙස තේරුම ලියන්න වෙනම highlight කරලා ඔක ලියන්න පුතේ ඔක ඉතා වැදගත් එකක්. විභාගයක් ගැන flying colors කියලා තිබුණොත් ඒකේ අදහස පියාඹන පාට නෙවෙයි. හරිද? ඔය ඉංග්‍රීසි වල තියෙන English phrases. එතකොට අපි කියනවා flying colors අති දක්ෂ ලෙස සමත් වෙලා තියෙනවා flying colors. How did you do all this? How did you do all this? ඔයා මේ හැම එකක්ම කොහොමද කළේ කියලා අහනවා. How did you do all this? හරිද? So always කියන්නේ මොකද්ද කියලා නේද දරුවෙක් දැන් අහලා තියෙනවා. Always කියන්නේ පුතේ හැමදාම. මේක ඇවිල්ලා මේ පාඩම අපි අද උගන්වනවා. එතකොට මම තේරුම් ටික ඔක්කොම කියලා පැහැදිලි කරන්නම්. ඊළඟට තියෙනවා reason කියන්නේ මොකද්ද කියලා. reason කියලා කියන්නේ හේතුව. පුතේ තාම මේ හරියට ආවේ නැහැනේ. ඒ හරිය කියාගෙන යද්දි කියන්නම්. තව චුට්ටක් එහයින් තමයි ඒක තියෙන්නේ. හරි. වචන ටික පුතේ මම වෙනම කියනවා. හොඳට අහගෙන ඉඳලා ලියා ගන්න. තාම මේ හරියට ගියේ නැහැ. reason කියන එක හරියට ගියේ නැහැ තාම. හරි. ඔන්න දැන් තමයි අපි හරියට යන්නේ. Well හොඳයි. One reason is that. පුතේ reason අන්න අර දරුවා අහපු වචනේ reason හේතුව. හරිද? එතකොට one reason is that. එක හේතුවක් තමයි මෙන්න මේක. One reason is that. I always try to manage. මම හැමදාම උත්සාහ කළා කළමනාකරණය වෙන්නට. මම හැමදාම උත්සාහ කළා කළමනාකරණය කරගන්න. My time as best I can. මගේ කාලය මට පුළුවන් උපරිමෙන් as best I can. අදහස තමයි මට පුළුවන් උපරිමයෙන්. හරිද? මට පුළුවන් උපරිමයෙන් මම මගේ කාලය කළමනාකරණය කරගන්න කියන්නේ කටයුතු කළා. මම ඒක මගේ කාලය උපරිමයෙන්ම කළමනාකරණය කරගත්තා. ඒක තමයි ඔකේ අදහස. ඊළඟට එකම සහ පළවෙනි වැදගත්ම හේතුව තමයි ඒක. හරිද? Well, one reason is that I always try to manage. මම හැම වෙලේම උත්සාහ කරා කළමනාකරණය කරගන්න මට තියෙන වැඩ කටයුතු ටික උපරිමෙන්. හරි. ඊළඟට yes අන චරිත් ආය අර ඉන්ටර්විව් එක කරන කෙනා අහනවා yes as we all know ආය අහනවා මෙන්න reason කියන වචනේ. පුතේ reason කියන්නේ හේතුව. හරිද? reason කියලා කියන්නේ හේතුව. අවධානයෙන් ලියන්න. වේගෙ වැඩිද පුතේ? නෑ සර්. හවුද? නෑ සර්. නෑ. හරි. ඔව් කියනොත් මට ඇහුණේ අන්තමට වගේ. එහෙමනම් පුතේ කියන්න. හරිද? ඉතින් මං අර 8 වසරේනේ ඉතින් ටිකක් ස්පීඩ් ලියන්න ඕනේ. මොකද 9 දී ඔයාලට හොම් බෑ. 9 දී නම් පුතේ ඔහොම නම් බෑ. හරිද? හොඳට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ වේගය හොඳටම හදා ගන්න ඕනේ. මොකද වැඩ ගොඩක් workload එක පුතේ ගොඩක් වැඩි grade 9 වල. ඉතින් grade 8 වල exams නැතුව ඊට පස්සේ ස්කෝලේ යන්න නැතුව ඊළඟට එහෙම ඉඳලා grade 9 කියලා කියන පුතේ it's maybe a tough work. Okay, all of you it's maybe a tough work because grade 9 is connected with grade 11 directly, so that it's very difficult to learn and you have to work very hard, very hard. It's not easy, so you have to work very hard to learn grade 9 syllabus and also syllabi all the subjects. හරිද? එතකොට පුතේ ඔයාට 9 වසරේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලොකු tough work එකක්. අමාරු වැඩක්. එතකොට grade 9 එකේදී ඔයාට විෂය නිර්දේශ හැම එකක්ම අමාරුයි. all the syllabies. හරිද? එතකොට ඒ නිසා පුතේ ඒක හොඳට වැඩ කරන්න ඕනේ. ඔයාට ගොඩක් මහන්සියෙන් වැඩ කරන්න වෙයි. සහ ඔයාගේ you have to give your best to the
grade 9. ඔයාට ඔයාගේ උපරිමය දෙන්න වෙයි 9 වසරට. මොකද 9 වසරට 11 වසරත් එක්ක සර් කැඩි කැඩි ඇහෙන්නේ. 9 වසර 11 වසරත් එක්ක තමයි පුතේ ඍජුව බැඳෙන්නේ. පුතේ කැඩි කැඩි ඇහෙන්නේ කියලා දරුවෙක් කියනවා. හුරු පුරුදු ඔව් ඒක තමයි පුතේ. මගේ පැත්තෙන් එහෙම කිසිම එරර් එකක් නැහැ. මොකද මේ හොඳටම ඇහෙන්න ඕනි. හරිද? ඉතින් අර ඔයාලගේ පුතේ පහසුවට මං කිව්වේ ගොඩක් දේවල් කරනවා. ඉතින් ඔයාලා ඔහොම ඇහෙන්නේ නැහැ කියද්දි ඉතින් අපිට අප්සෙට් යනවා. ඒක නිසා පුතේ දැන් ඔයාලට මෙතන බැලුවොත් ඔයාලට පෙනෙයි මේකේ ස්ටුඩියෝ එක මම පුළුවන් වුණොත් ෆොටෝ ටිකක් දාන්නම්. ඔයාලට වෙනම පුතේ මේකේ මයික්ස් 4ක් විතර වැඩ කරනවා. හරි. ඉතින් එතකොට හිතන්නකෝ ඇහෙන්නේ නැති වෙන්න බෑ. මම දැන් බෝඩ් එකේ යනකොට අර ඉස්සර මං කොළ මයික් එකක් ගහන් ගියානේ. එතකොට ඒක ගහගෙන ලියන්න බෑ. එහෙම කරදරයි. ඔයාලට ඊළඟට ඒකේ ඇහෙන්නේ නැති ප්‍රශ්න නිසා වෙනම පුතේ මේකේ වටේ මයික් සෙට් එකක් ගහලා තියෙනවා. එතකොට ඒ ටික එකට කනෙක්ට් කරලා එහෙමයි ඔයාලට ඕක එන්නේ. ඉතින් ඇහෙන්නේ නැහැ කියනවා නම් ඒක සිග්නල් වල මොන හරි ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඒකත් පුතේ දැන්ට මං හිතනවා එහෙම ගැටලුවක් නැහැ කියලා. හැම දරුවෙකුටම ඔහොම හොඳට ඇහෙනවා. ඉතින් ඔයාලට මං ඔයාලට එදා කිව්ව නේද පුතේ පොඩක් ඇහෙන්නේ නැති එහෙම ප්‍රශ්න තියෙනවා නම් චුට්ටක් ඔයා ඉන්න තැන ස්ටඩි ටේබල් එක චේන්ජ් කරන්න. හරි. ඔයා ස්ටඩි ටේබල් එක චේන්ජ් කරන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔයා පාඩම් කරන තැන චුට්ටක් මාරු කරලා බලන්න උදේනේ එළියට යන්න පුළුවන්. ඊළඟට ඔයාලට බැල්කනි එකක් තියෙනම් ඒකට යන්න පුළුවන්. ඊට පස්සේ පොඩි තියෙනවා පුතේ පොඩි ටේබල්ස්. හරි. ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ඔයාට ඇදගෙන යන්න පුළුවන් ඒවා. හරි. අපේ නෙත්මි දූට තමයි ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ නෙත්මි ආශිංෂනා. ඉතින් පුතේ ඔයාට මං හිතනවා අර කීප වතාවක් මේ ඔයා වචන අහන්නෙත් ඒක නිසා වෙන්නේ නැති. හරිද? ඉතින් පුතේ ඒක ඔයාගේ සිග්නල් වල ප්‍රශ්නයක්. හරි. ඒ නිසා පුතේ උපරිමය පොඩක් එහෙට මෙහෙට ගිහිල්ලා බලන්න. පොඩි try එකක් දාලා බලන්න. හරි. හරි. Well, one reason is that I always try to manage my time as best I can. ඒ වගේම දරුවෙක් අහලා තිබුණා උඩ හරියේ මම දැක්කා as best I can. as best I can කියන්නේ මොකක්ද කියලා. as best I can කියලා කියන්නේ මට පුළුවන් උපරිමෙන්. හරිද? මට පුළුවන් උපරිමෙන්. ඊළඟට අහලා තිනවා so we all know කියන එකේ තේරුම we all know කියන්නේ අපි හැම කෙනෙක්ම දන්නවා. අපි හැම කෙනෙක්ම දන්නා පරිදි. as we all know අපි හැම කෙනෙක්ම දන්නා පරිදි. All right, good. Then Pasindu, you always come to school early. You always come to school early. You know early. හරිද ඔයා දන්නවා early කියන වචනේ පුතාලා දූලා. You always come to school early. ඔයා හැමදාම පාසලට එනවා කලින්ම. හරිද? කල් ඇතුව පාසලට එනවා. උදෙන්ම පාසලට එනවා. And you rarely get absent. අනුපතේ තව වැදගත් වචනයක්. Rarely. This is rarely. Rarely කියන්නේ පුතේ ඉතාම කලාතුරකින්. Rarely. ඉතාම කලාතුරකින්. ලියන්න වචනේ. වචන ලියන්න. Rarely. ඉතාම කලාතුරකින්. Rarely. ඉතාම කලාතුරකින්. හරි. හරි. ඊට පස්සේ පුතේ පුතේ තාමත් කැඩි එහෙම ඇහෙන කියන්නේ අනිත් දරුවන්ට එහෙම ප්‍රශ්නයක් නෑ නේද? නෑ සර්. නෑ ඉතින් ඔයාලට පුතේ එහෙම ප්‍රශ්නයක් ඒ කියන්නේ මයික්ස් මේ සිග්නල් වලත් මගේ නෙට්වර්ක් වල ප්‍රශ්නයක් නෑ පුතේ හරිද? නෙට්වර්ක් වල ප්‍රශ්නයක් නෑ. ඊටඟට මං කිව්වේ මොකද ඒ දරුවා කීප වතාවක්ම කියනවා කැඩි කැඩි ඇහෙන්නේ කියලා. ඉතින් එතන පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. හරි. ඉතින් පුතේ ඔයාලට පේනවා ඒ කියන්නේ මයික්ස් වල හැමනම් ප්‍රශ්නයක් නැහැ හරිද? මේ මෙතන එකක් මේ තියෙන්නේ අර කන්ෆරන්ස් මයික් එකක්. නැති. එතකොට කන්ෆරන්ස් මයික් එකක් වෙනම මෙතනක ආවම තියෙනවා. ඉතින් එහෙම කැඩි කැඩි ඇහෙන්න බෑ. ඊට පස්සේ මේ පැත්තෙන් මෙතනින් තව මයික් එකක් ඔයාලට පේන්න තියෙනවා රෙකෝඩින් මයික් එකක්. හරි ඔය විදිහට තව එහයින් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් එකක් තියෙනවා. බෝඩ් එකේ කෙලවරවල් වලට වෙන්නේ එහෙම ප්ලගින් තියෙන්නේ. හරිද? ඉතින් පුතේ අර එහෙම වුණාම දැන් මං හිතනවා ඇත්තටම එහෙම දැන් මම මෙහෙන් සවුන්ඩ් එක ඔයාලා ඔහොම කියපු නිසා මං ආයි මෙහෙන් චෙක් කරලා බැලුවා. මගේ හඬ මම්ම අහලා. පුතේ ඉතාලම පැහැදිලිව තියෙනවා. හරිද? ඒ නිසා පුතේ දුවේ මේ තමන්ගේ නෙට්වර්ක් කනෙක්ෂන් එක ගැන චුට්ටක් දැන් අපි ඔන්ලයින් ඉගෙන ගන්න. එතකොට ඔන්ලයින් ඉගෙන ගන්නකොට පුතේ අපිට ලොකු වගකීමක් තියෙනවා අපේ නෙට්වර්ක් කනෙක්ෂන් එක ස්ට්‍රෙන්ග්ත් තියාගන්න. ඉතින් ඒක අමාරුයි තමයි අපිට කරන්න දෙයක් නැහැ. හරිද? ඒ නමුත් පුතේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙන තැනකට ගිහිල්ලා
චුට්ටක් ඒ පැත්ත බැලන්ස් කරගන්න. හරිද පුතේ? ඉතින් ඒක ගොඩක් වැදගත්. හරි. ඊට පස්සේ පුතේ තියෙනවා rarely get absent. එයා ඉතාම කලාතුරකින් තමයි පාසලට නොපැමිණෙන්නේ. හරිද? Do you usually plan? Do you? මොකද්ද පුතේ? දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවද නැත්නම් ගෙදර කතා කරනවද? සත්සර හරි. මේකේ කියනවා ඊළඟට do you usually plan? පුතේ usually කියලා කියන්නේ නිතරම. හරිද? සාමාන්‍යයෙන් කියලා අපි කියනවනේ. සාමාන්‍යයෙන් නැත්නම් නිතර කියන අදහස ගන්න පුළුවන්. often කියන එකට ආසන්න වචනයක්. එතකොට පුතේ සාමාන්‍යයෙන් do you usually ඔයාලා ලියන්න ඔකට සාමාන්‍යයෙන් කියලා. Do you usually plan your day? ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ දවස සැලසුම් කරනවද? ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ දවස සැලසුම් කරනවද? Can you tell me ඔයාට පුළුවන්ද කියන්න මට what time you get up in the morning? මට කියන්න පුළුවන්ද ඔයා උදේ කීයටද නැගිටින්නේ කියලා? Do you usually plan? ඔයා සාමාන්‍යයෙන් සැලසුම් කරනවද කියලා අහන්න පුතේ. usually කියන්නේ සාමාන්‍යයෙන්. හරි. ටිකක් දිගයි පාඩම. නා ඊළඟට තියෙනවා I always get up at 5 am. මම නිතරම හැමදාම නැගිටින්නේ උදේ 5ට. 6 on weekends. ඒ වගේම සතියේ අන්තේ සතිය අන්ත දිනවල මම හවස 6ට උදේ 6ට තමයි නැගිටින්නේ. I always get up 5 am. මම උදේ 5ට නැගිටිනවා. 6 on weekends. ඊළඟට සතිය අන්තේ නම් 6ට තමයි නැගිටින්නේ. I never stay in bed after than 6:30. මං කිසිම හේතුවක් නිසා 6:30න් පස්සේ නම් ඇඳේ ඉඳලා නැහැ. හරිද? I never. පුතේ never කියන්නේ never. never කියන්නේ කවදාවත් නැහැ. never. කවදාවත් නැහැ. එතකොට මම කවදාවත් 6:30න් පස්සේ නම් ඇඳේ ඉඳලා නැහැ. It helps me to go through the day cheerfully and confidently. It helps me to go through. හරිද? It helps me to go through. හරි. ඒක මට උදව්වක් වෙනවා. ආය අහනවා දරුවෙක් usually කියන්නේ මොකද්ද කියලා. පුතේ usually කියන්නේ සාමාන්‍යයෙන්. හරි. It helps me to go through the day. ඒක මට සාමාන්‍යයෙන් උදව්වක් වෙනවා. දවස ගත කරන්න. Go through the day කියන්නේ මෙතනදී දවස ගත කරන්න. දවස ගත කරන්න මට උදව්වක් වෙනවා. cheerfully කියලා කියන්නේ පුතේ උද්‍යෝගිමත්. හරියට ලියා ගන්න. උද්‍යෝගිමත් cheerfully උද්‍යෝගිමත්ව හරි සර්. හරි. ඊළඟට confidently විශ්වාසීව හරි. ඔය වචන පොතේ හරියට ලියා ගන්න. එතකොට ඕකේ පළවෙනි කොටස තියෙනවා cheerfully. හරිද? පළවෙනි වචනේ cheerfully කියන්නේ උද්‍යෝගිමත්ව. ඊළඟට confidently කියලා කියන්නේ විශ්වසනීයව. එනිසා මෙයා කියනවා මං 6:30න් පස්සේ කවදාවත් ඇඳේ ඉඳලා නැහැ. හරිද? ඒක නිසා I never කියන්නේ කවදාවත් නැහැ. හරිද? never කියන්නේ කවදාවත් නැහැ. මං කවදාවත් 6:30න් පස්සේ ඇඳේ ඉඳලා නැහැ. It helps me to go through the day cheerfully and confidently. ඒක මට උදව්වක් වෙනවා. බොහොම විශ්වාසනීයව සහ උද්‍යෝගිමත්ව දවස ගත කරන්න. ඊළඟට කියනවා could you tell us how you prepared for your exam? Could you tell us
ඔයාට පුළුවන්ද කියන්න could you tell us how you prepared පුතේ prepared කියන්නේ සූදානම් වුණා හරි how you prepared කොහොමද සූදානම් වුණේ කියලා how you prepared for your exam ඔයාගේ විභාගයට කොහොමද සූදානම් වුණේ කියලා කියන්න පුළුවන්ද කියලා අහනවා prepared ලියා ගන්න prepared කියන්නේ සූදානම් වුණා prepared හරි සර්. හරි ඊළඟට තියෙනවා well හොඳයි at the end of each day සෑම දවසකම අවසානයේදී at the end of each day සෑම දවසකම අවසානයේදී I always revised පුතේ always කියන වචනේ කලිනුත් කිව්වා කීප වතාවක්ම always කියලා කියන්නේ හැමදාම revised කියලා කියන්නේ ආපහු මතක් කරනවා ලියා ගන්න වචනේ revised කියලා කියන්නේ ආපහු මතක් කරනවා හරි මම ආපහු මතක් කරනවා revised මම ආපහු මතක් කරනවා what I had learned කුමක්ද මම ඉගෙනගෙන තියෙන්නේ what I had learned කුමක්ද මම ඉගෙනගෙන තිබුණේ what I had learned ඉගෙනගෙන තිබුණා learned what I had learned කුමක්ද මම ඉගෙනගෙන තිබුණේ හරිද පුතේ during කියන්නේ අතරතුර during that particular day එතකොට මෙයා කරන වැදගත්ම දෙයක් තමයි පුතේ හොඳයි well at the end of each day සෑම දවසකම අවසානයේදී at the end of the each day I revised මොකද during කියන්නේ පුතේ අතරතුර during at the end of each day I always revised මං හැමදාම ආපහු මතක් කරනවා what I had learned මොනවද මම ඉගෙනගෙන තියෙන්නේ during that particular day during කියන්නේ අතරතුර that particular day කියලා කියන්නේ ඒ සුවිශේෂී දිනය that particular day ඒ සුවිශේෂී දිනය ඒ සුවිශේෂී දවසේ මම මොනවද ඉගෙනගෙන තියෙන්නේ කියලා මං මතක් කරනවා ඒක තමයි මෙයා කියන්නේ හරි වචන ටික ලියන් ඉවරද particular කියලා කියන්නේ සුවිශේෂී ඊළඟට during කියලා කියන්නේ අතරතුර revised කියන්නේ ආපහු මතක් කරනවා ආපහු හැරී බලනවා කියන අදහස හරි සර්. හරිද හරි ඊළඟට කියනවා twice a week කියන්නේ සතියකට දෙවරක් twice a week සතියකට දෙවරක් I answered මම පිළිතුරු සපෙව්වා I answered මම පිළිතුරු සැපෙව්වා I answered මම පිළිතුරු සැපෙව්වා past question papers පහුගිය විභාග ප්‍රශ්නවලට past question papers පහුගිය විභාග ප්‍රශ්නවලට සතියකට දෙපාරක් මෙයා එතකොට පහුගිය විභාග ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා and got them checked සහ ඒවා පරීක්ෂා කරව ගත්තා got them checked ඒවා පරීක්ෂා කරව ගත්තා got them checked ඒවා පරීක්ෂා කරව ගත්තා by my teachers මගේ ගුරුවරුන් ලවා මගේ ගුරුවරුන්ට කියලා මං ඒ ටික ආපහු පරීක්ෂා කරගත්තා. එතකොට පුතේ වැඩ ටික තමයි මෙයා කරන පළවෙනියටම මෙයා හැම දවසකම ඉස්කෝලේ ආපු කෙනෙක්. ඒ එන හැම දවසෙම උදේ ආපු කෙනෙක්. උදේන් ආපු කෙනෙක්. ඒ වගේම දවස උදෑසනින් ආරම්භ කරපු කෙනෙක්. හරිද? එතකොට cheerfully and confidently work කරපු කෙනෙක්. උද්‍යෝගිමත්ව විශ්වසනීයව දවස වැඩ කරපු කෙනෙක්. ඒ වගේම එයා හැම සතියකටම පාරක් ඒ කියන්නේ එයා දවස ඉවරුණාට පස්සේ දවසේ අවසානයේදී මතක් කරනවා මම මොකද්ද මේ කරලා තියෙන්නේ අද දවසේ මම අද දවස් ඇතුළත මොනවද මේ කරලා තියෙන දේවල් ඒවා මතක් කරනවා ඊළඟට මෙයා සතියකට දෙපාරක් හරිද සතියකට දෙපාරක් මෙයා විසින්ම පේපර් එකක් ලියලා
ඊළඟට මේක චෙක් කරව ගන්නවා තමන්ගේ ගුරුවරුන්ට කියලා. හරිද? තමන්ගේ ගුරුවරුන්ට කියලා. ඒ ටික තමයි දැනට මෙයා මූලිකව කරපු දේවල් ටික. බලමු චරිත්. අන්න ඊට පස්සේ අහනවා I think that's a good advice for anyone getting ready for an exam. I think that's a good advice. මං හිතනවා ඒක නියම අවවාදයක්. I think that's a good advice. මං හිතනවා ඒක නියම අවවාදයක්. For anyone ඕනම කෙනෙකුට for anyone getting ready විභාගයකට සූදානම් වෙන. එතකොට anyone කියන්නේ ඕනෑම කෙනෙකුට getting ready කියන්නේ සූදානම් වෙන for an exam විභාගයට. එතකොට විභාගයකට සූදානම් වෙන ඕනම කෙනෙකුට මේක හොඳ අවවාදයක්. By the way ලියා ගන්න පුතේ. By the way කොහොම වුණත් by the way කොහොම වුණත් by the way කොහොම වුණත් ඔව් මේ God them කියන්නේ මොකද්ද සර්? පොතේ got them කියන එකට එහෙම තනි අදහසක් ගන්න බෑ. got කියන්නේ සාමාන්‍යයෙන් got කියලා කියන්නේ ලබා ගත්තා කියන එක. them කියන්නේ ඒවා කියන එක. දැන් them කියන එක පොතේ ඉගෙනුවේ grade 8 වල පළවෙනිම පාඩමේ. හරිද? them කියන්නේ pronoun එකක්. them කියන්නේ own එහෙම නැත් ownව එහෙම නැත්නම් ඒවා. එතකොට got them කියන එකේ වෙනම අදහසක් ගන්න බෑ. හරිද? ගත්ත ඒවා කියන එක නෙවෙයි. ඉතුරු කොටසත් එක්ක තමයි උතෙන්දී අදහස හැදෙන්නේ. එතකොට got them checked. ඒකේ තේරුම එන්නේ පරීක්ෂා කරවගත්ත ඒවා. ඒවා පරීක්ෂා කරවගත්තා කියලා. got them checked. ඒවා පරීක්ෂා කරවගත්තා. එහෙමයි තේරුම එන්නේ. එතකොට කියනවා ඒවා පරීක්ෂා කරවගත්තා. got them checked. හරිද? ඒවා පරීක්ෂා කරවගත්තා. හරි පුතේ. ඒවා පරීක්ෂා කරවගත්තා. by my teachers මගේ ගුරුවරුන් ලවා. ඊළඟට මෙයා කියනවා I think that's a good advice anyone getting ready for exam. මං හිතනවා මේ හැම එකක්ම හොඳ අවවාදයක් විභාගයකට සූදානම් වෙන හැම කෙනෙකුටම. By the way කොහොම වුණත් පසින්දු what do you do in your free time? ඔයාගේ මේ විභාගයක් වැඩ කටයුතු නැති හරිද නිදහස් වෙලාව තියෙනවානේ. එනිසා ඒ වගේ වෙලාවකට ඔයාගේ free time එකේ ඔයා මොකද කරන්නේ කියලා අහනවා. මෙන්න බලමු මෙයා මොකද කරන්නේ කියලා. මෙයා කියනවා අන්තිම කොටස් ටික යන්නේ well හොඳයි. I often පොතේ ලියා ගන්න මේක often කියලා කියනවා. මේක often කියලා කියන දැන් ඔයාලට ටීචර්ස් ලු ගන්නලා ඇති මමත් කලින් ඉගෙනුවා. මේ වචනේ පොතේ often කියලා කියනවා. හරිද? මේක ඇමරිකන්ස්ලා ගොඩක් වෙලාවට often කියලා කියනවා. හරි? එහෙම නැත්නම් ඔය දැන් පාවිච්චි වෙදි pronunciation වල often කියලා මේ වචනේ pronounce කරනවා පොතේ. foreigners ලා pronounce කරනවා. ඒ වගේම ඔක නිවැරදි උච්චාරණයේ විදියට තමයි ඔක නිවැරදිම උච්චාරණයේ විදියට අපි ගන්නෙ often t අකුර කියවන්න නැතුව. නමුත් ඔයාට පුළුවන් දෙකම පාවිච්චි කරන්න. එතකොට ගුරුවරු කියයි මේ ඕකේ එහෙම එකක් නැහැ මෙහෙමයි කියලා. හරි? හැබැයි පුතේ ඔක දෙකම පාවිච්චි කරනවා. එනිසා ඔයා බය වෙන්න එපා. I often listen to music. That's correct. And also I often listen to music. Both are correct. Often and often. ඒ දෙකම පුතේ නිවැරදි. එතකොට මේ දෙකම ඔව් කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද පුතේ? දෙන්නෙක් දෙකක් ඇහුවා මට එකක්වත් පැහැදිලි නෑ. advice කියන්නේ පුතේ අවවාද කරනවා. advice අවවාද කරනවා. කියන එකේ meaning එක මොකක්ද? මොකද්ද පුතේ? often කියලා කියන්නේ නිතරම නිතර often අදහස නිතර. හරි. තව තියෙනවද පුතේ? මොකද? හරි. Well, I often listen to music. මම නිතර ඔව් සර් මට දසුන් මයික් එක ඔන්න එකේ තියෙනවා. හරි. ඊළඟට ආශින්සනා මෙහෙම වාගේ කට් වෙනවා කියලා මට මම දැක්කා මැසේජ් එකකුත් දාලා තියෙනවා. ඔයාලට පුතේ වීඩියෝ එක දෙන්නම්. වීඩියෝ එක ඉල්ල ගන්න. හරිද? මේ මට මතක් කරලා ඉල්ල ගන්න ඕනේ වීඩියෝ එක. මං එතකොට මං ඔයාලට දාන්නම්.
ආශිංෂනා පොඩ්ඩක් නෙට්වර්ක් තියෙන තැනක් හදාගමු. හරිද? ගෙදර පොඩ්ඩක් බලන්න වෙන සිම් ජාති දෙකක් තියෙනවා නම් පොඩ්ඩක් වෙන සිම් එකකට පොඩ්ඩක් try එකක් එහෙම දාලා චුට්ටක් බලන්න ඒ කනෙක්ෂන් එක හදාගන්න පුතේ කනෙක්ටිවිටි එක හදාගන්න ඒක වැදගත් වෙයි මොකද ඔන්ලයින් මනේ යන්නේ මේ ටිකම දැන් නම් ඉතින් අන්තිම හරිය ඔන්ලයින් එකේ හැබැයි අපරාධේ හරි වීඩියෝ එක දෙන්නම් ඊළඟට මේකේ තියෙනවා I often listen to music මම නිතර සංගීතයට සවන් දෙනවා about once a week සතියකට පාරක් විතර I watch a movie මං චිත්‍රපටයක් බලනවා I usually watch English movies මම නිතරම මම සාමාන්‍යයෙන් I usually watch English movies මම නිතරම මං සාමාන්‍යයෙන් බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපට I usually watch English movies මම සාමාන්‍යයෙන් බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපට as it helps me මොකද ඒක මට උදව් කරනවා to improve ලියන වචන improve කියන්නේ වර්ධනය කරගන්නවා හරි සර්. හරි ඊළඟට my knowledge මේක පුතේ knowledge නෙවෙයි මේක knowledge K කියවන්න නැහැ මේක කෙලිම කියවන්න knowledge නෙවෙයි හොඳේ මේක සමහරු knowledge කියලා කියවනවා මේක knowledge නෙවෙයි knowledge හරිද එතකොට I usually watch English movies මම සාමාන්‍යයෙන් බලන ඉංග්‍රීසි චිත්‍රපට as it helps me to improve මොකද ඒක මට උදව්වක් වෙනවා වර්ධනය කරගන්න my knowledge මගේ දැනුම of English ඉංග්‍රීසි පිළිබඳ මගේ දැනුම I sometimes මම සමහර වෙලාවට I sometimes කියන්නේ මොකද්ද? advice කියන්නේ පුතේ අවවාද කරනවා knowledge කියන්නේ කියන එකද knowledge කියන්නේ දැනුම හරි I sometimes watch good Hindi movies too මම සමහර වෙලාවට බලනවා හින්දි චිත්‍රපටත් මම සමහර වෙලාවට බලනවා හින්දි චිත්‍රපටත් සමහර වෙලාවට තමයි හින්දි චිත්‍රපට බලන්නේ finally අවසාන වශයෙන් what message මොකද්ද පණිවුඩය would you like to give your fellow students ඔයාගේ පහළ ශිෂ්‍යයන්ට fellow students ඔතෙන්දී අදහස ඒකයි ඔයාගේ පහළ ශ්‍රේණිවල ඉන්න ශිෂ්‍යයන්ට ඔයා මොකක්ද දෙන පණිවුඩය ඔයා මොකක්ද දෙන අවවාදය කියලා අහනවා හරිද fellow students ඊළඟට දැන් මයික් එකක් ඔන් එකේ තියෙනවා දරුවෙකුගේ හරි ඊළඟ එක මෙන්න මෙයා දෙන පණිවුඩය තමයි time is precious කියන්නේ පුතේ වටිනවා කියන එක time is precious කියලා කියන්නේ වටිනවා time is precious වටිනවා precious so make the best possible use of it අදහස තමයි පුතේ කාලය ගොඩක් වටිනවනේ so make the best possible use of it ඒ නිසා ඒකෙන් ගන්න පුළුවන් හොඳම දේවල් ටික ගන්න ඒක තමයි අදහස make the best possible කියන්නේ පුතේ හැකි කියන එක වෙනම වචනයක් විදියට ගත්තොත් තේරුම හැකි possible හරි possible මෙන්න මේ වචන තේරුම හැකි එතකොට මේකේ සම්පූර්ණ අදහස එනවා make the best possible use of it ඔයාට කාලයෙන් ගන්න පුළුවන් උපරිම දේවල් ගත හැකි උපරිම දේ ගන්න ඒක තමයි අදහස දරුවෙක් අහලා තියෙනවා improve කියන්නේ මොකක්ද කියලා improve කියන්නේ පුතේ වර්ධනය කරනවා වර්ධනය කරනවා and always look on to bright side of everything සහ හැම දෙයකම දීප්තිමත් දේ විතරක් බලන්න හරිද හැමදාම දේක ගන්න පුළුවන් දීප්තිමත් දේක ගන්න පුළුවන් හොඳම දේ ගන්න කියලා කියනවා
ඊට පස්සේ කියන ඕන්න චරිත් මෙහෙම කියනවා thank you very much Pasindu for joining us today. අද අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. on behalf of මෙන්න මේක පුතේ තනි වචනයක්. ඒ කියන්නේ වචන එකට ලියන්න එපා. on කියන එක වචනයක්, behalf කියන එක වචනයක්, of කියන එක වචනයක්. හැබැයි ඕක එකට යන්නේ. හරි. ඒ කියන්නේ පුතේ ඕක ලියන්න ඕනේ ওই විදියටම. ඒ කියන්නේ තනි වචනයක් විදියට නැත්නම් on කියන එකේ තේරුම වෙනම, behalf කියන එකේ වෙනම, of කියන එකේ වෙනම එහෙම ගන්න බෑ. on behalf of on behalf of ඒකේ තේරුම තමයි පුතේ පාර්ශවයෙන් නැත්නම් පැත්තෙන්. හරිද? එතකොට ඕකේ අදහස තමයි පුතේ on behalf of the school media unit පාසලේ මාධ්‍ය ඒකකය පැත්තෙන්. හරි. වෙනුවෙන් කියලා අපි කියන්නේ. එහෙම ලිව්වත් කමක් නැහැ. වෙනුවෙන්. පාසලේ මාධ්‍ය ඒකකය වෙනුවෙන්. එහෙම නැත්නම් ඒ පැත්තෙන් I wish you all the best. මම ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා in every step for your way. ඔයාගේ ඉදිරි ගමනේ හැම පියවරකටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. හරිද? ඒකයි අදහස. on behalf of කියන්නේ පැත්තෙන් නැත්නම් වෙනුවෙන්. on behalf of වෙනුවෙන්. හරි. thank you කියලා ඔන්න දාලා තියෙනවා. thank you කියලා දාලා තියෙනවා. හරි thank you ස්තුතියි කියලා ඔන්න වැඩේ ඉවර කරලා තියෙනවා මීඩියා කොන්ෆරන්ස් එක. ඉවරයි කියලා තමයි කියන්නේ. හරි. හරි. ලියා ගන්න බැරි වෙච්ච වචන තියෙද පුතේ? නෑ සර්. all right. එහෙනම් පුතේ එතනින් එනවා පහලට අපි මෙන්න මෙහෙම adverbs of frequency කියන part එකට. හරි. adverbs of frequency කියන part එකට අපි එනවා. හරි. good advice කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. good advice කියන්නේ හොඳ අවවාදයක්. sometimes කියන්නේ සමහර වෙලාවට. sometimes සමහර වෙලාවට. හරි. වචන දෙකක තේරුම දරුවා අහලා තියෙනවා. වචන දෙකක තේරුම good advice කියන්නේ හොඳ අවවාදයක්. ඊළඟට sometimes කියන්නේ සමහර වෙලාවට. හරි. all right. හරි. අපිට පුතේ ඉගෙන ගන්න තියෙන මාතෘකාව තමයි adverbs of frequency. හරිද? adverbs of frequency. මොනවද පුතේ මේ adverbs of frequency කියලා කියන්නේ? දැන් මට දරුවෝ කියන්නකෝ මේ අපි දැනට ඉගෙන ගත්ත වචන වලින් ඔයාලට මොනවද දැනුනේ? අපි ඉගෙන ගත්ත always ඉගෙන ගත්තා. ඊළඟට usually ඉගෙන ගත්තා. ඊළඟට sometimes ඉගෙන flying ගත්තා. colors මොකද පුතේ? flying colors පුතේ flying colors කියන්නේ adverbs of frequency එකක් නෙවෙයි. of පුතේ mic දෙකක් එකේ තියෙනවා. තව දෙකක් තියෙනවා. හරි. sub දෙන. ඊළඟට පුතේ never. හරි. never. ඊළඟට often. හරිද? මෙන්න මේ විදිහේ වචන ලිස්ට් එකක් තිබුණා. ඔයාලට උතන ටියුට් එකෙත් ඔයක පේනවා adverbs of frequency කියලා දීලා වචන ලිස්ට් එකක් තියෙනවා. මේවයි මොනවද පුතේ උනේ? හරිද? මේ තිබිච්ච වචන වලින් මොකක්ද උනේ? always තේරුම හැමදාම. හරි හැමදාම කියන්නේ ඒක හැමදාම වෙනවා. usually කියන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එයා සාමාන්‍ය විදිහට වැඩ කරද්දි සාමාන්‍යයෙන් ඒක වෙනවා. often නිතර. හරි. ඊළඟට never කවදාවත් නැහැ. never කවදාවත් නැහැ. sometimes සමහර වෙලාවට. එතකොට පුතේ මේ වචන වලින් පුතේ ඇත්තටම මොකද්ද ඇඟෙව්වේ අපට? ඒ වචන වලින් අන්න හරි පුතේ. ඒ වචන වලින් සිද්ධ වෙච්ච දේ තමයි ඔයාලට කාලය හැඟවීමක්.
ඇත්තටම පුතේ කිව්වොත් මේකෙන් අපිට දෙයක් වෙන වාර ගණන තමයි පෙන්වන්නේ. හරිද? සිද්ධ වෙන වාර ගණන. හැමදාම නම් හැමදාම. ඉඳලා හිටලා නම් seldom ඉඳලා හිටලා. never කවදාවත් නෑ. ඒක කිසි දවසක වෙන්නේ නැති එකක්. often නිතර. එතකොට ඔන්න ඒ විදියට යම් කිසි දෙයක් සිද්ධ වෙන වාර ගණන පුතේ ප්‍රකාශ කරන්නේ මේ වචන වලින්. එහෙනම් adverbs of frequency ඔයාලට පේනවා ලොකුවට මාතෘකාව ටියුට් එකේ adverbs of frequency කියලා කියන්නේ ටියුට් එක නැති දරුවෙක් ඉන්නෝ නම් පුළුවන් පොතේ ලියා ගන්න. හරිද? adverbs of frequency. හරි. adverbs of frequency තේරුම තමයි පුතේ සිදුවන වාර ගණන ටිකක් දිගයි ප්‍රකාශ කරන ක්‍රියා විශේෂණ. හරි. සිදුවන වාර ගණන ප්‍රකාශ කරන ක්‍රියා විශේෂණ. adverbs of frequency සිදුවන වාර ගණන ප්‍රකාශ කරන ක්‍රියා විශේෂණ. ලියා ගන්න මාතෘකාව ළඟින් ඉස්සරහින් චූටියට සිදුවන වාර ගණන ප්‍රකාශ කරන ක්‍රියා විශේෂණ. හරි. මෙන්න මේකෙදි පුතේ විශේෂත්වයක් තියෙනවා. මේ තියෙන වචන ටික දිහා බලන්නකෝ. මේ තියෙන වචන ලිස්ට් එක දිහා බැලුවොත් ඔන්න දරුවන්ට පේනවා මේ වචන ලිස්ට් එකේ විශේෂත්වයක්. හරිද? මේ වචන ලිස්ට් එකේ විශේෂ පුතේ මයික් එකක් ඔන්න එකේ තියෙනවා කාගේ හරි පිම්බිනවා හෙනවා කෑ ගහනවා හෙනවා. හෑන්ඩ් ෆ්‍රී එක හරි ගහගෙන ඉන්න දරුවෙක් මං හිතන මයික් එක ඔන්න එකේ තියෙනවා. එතකොට ඒ නිසා තමයි පුතේ එහෙම වෙන්නේ. හරි. දැන් හරි. එතකොට පුතේ මේකෙදී ඔන්න බලන්නකෝ. මේකේ තියෙනවා පුතේ වචන ටික. හරිද? adverb of frequency කියලා ලිස්ට් එකක්. මේ තියෙන වචන ටික. මෙතෙන්දි පුතේ වෙන දේ තමයි මෙතෙන්දි වෙන විශේෂත්වය තමයි මේ වචන ටික දිහා බැලුවම පුතේ ඔයාලට පේනවා යම්කිසි ඕඩර් එකකට අනුව තමයි මේක දාලා තියෙන්නේ. 100%ක් ඒ කියන්නේ පුතේ හැමදාම වෙන දෙයක් නම් ඒක 100%යි always. ඊළඟට 90% usually. ඊළඟට 80%, 70%, 50%, 30%, 10%, 5% and 0%, 0%. හරිද? ඒ කියන්නේ 100%යි. ඔය වගේ පුතේ මේක වෙන්න තියෙන අවස්ථාව අනුව ඒ කරන ඉඩකඩ අනුව තමයි මේ වචන ටික පාවිච්චි වෙන්නේ. දැන් ඒක දරුවන්ට තේරෙනවා. එතකොට පුතේ අපි මේ අදහසට අනුව අපිට කියන්න ඕනේ අදහසට අනුකූලව තමයි අපි මේ වචනය පාවිච්චි කරන්නේ. හොඳ දරුවගේ ලියා ගන්න දැන් මෙන්න මේ අදහස. අපි මුල් කොටස ලියාගෙන ඉඳලා එමු. මේකේ තියෙනවා adverbs that change or qualify the meaning of sentence. වාක්‍යක අර්ථය වෙනස් කරන. By telling ප්‍රකාශ කරමින් us අපට how often or how frequently something happens. යම් කිසි දෙයක් සිද්ධ වෙන්නේ කොයි වෙලාවටද කුමන වාර ගණනකට අනුවද හරිද කියලා කියවෙනවා නම් මේ ටික පුතේ ටියුට් එකේ තියෙනවා සිංහල තේරුම මම දෙනවා. හරි. එතකොට frequently something happens are defined කියන්නේ පුතේ අර්ථ දක්වනවා as adverbs of frequency. එතකොට ඕකේ සම්පූර්ණ අදහස ඔන්න මම සිංහලෙන් දෙනවා. ඒක දරුවෝ මෙන්න මේ රූල් වල ලියා ගන්න. ලියන්න මෙහෙම. යමක් සිදුවන වාර ගණන යමක් සිදුවන වාර ගණන පිළිබඳ ප්‍රකාශ කරමින්
යමක් සිදුවන වාර ගණන පිළිබඳ ප්‍රකාශ කරමින් එහි ක්‍රියාවේ අර්ථය වෙනස් කරන එහි ක්‍රියාවේ අර්ථය වෙනස් කරන එහි ක්‍රියාවේ අර්ථය වෙනස් කරන පිළිබඳ පුතේ චුට්ටක් මුලින් ඉඳලා කියන්නේ එහෙම එකපාරේ පිළිබඳ කිව්වට මට මතක නැහැ. මෙහෙමයි නෝට් එකේ තියෙන්නේ යම්කිසි ක්‍රියාවක් සිදුවන වාර ගණන පිළිබඳ ප්‍රකාශ කරමින් ක්‍රියාවේ අර්ථය වෙනස් කරන. එහෙම නේද පුතේ දුන්නේ? හරි. පිළිබඳ ප්‍රකාශ කරමින් ක්‍රියාවේ අර්ථය වෙනස් කරන ක්‍රියා විශේෂණ adverbs of frequency අකුරු හරියට බලලා ලියන්න ලොකුවට තියෙනවා උතන adverbs of frequency adverbs of frequency adverbs of frequency ලෙස හැඳින්වෙයි adverbs of frequency ලෙස හැඳින්වෙයි හරි ඒ අනුව පුතේ මෙන්න මේ ටිකේ තේරුම දැන් අපි ලියා ගන්නවා මෙන්න මේ හැම වචනයකටම ඉස්සරහින් ඒවයි තේරුම ලියන්න පුතේ හරිද ඔයාලට පුළුවන් මේ තියෙන විදියටම හැම වචනයකටම ඉස්සරහින් තේරුම නිවැරදිව ලියා ගන්න මෙතන තේරුම මෙතන ඉස්සරහින් ලියන්න මේකේ තේරුම මෙතනින් ලියන්න මේකේ තේරුම මෙතනින් ලියන්න ඒ විදියට ලස්සනට තේරුම් ටික හදාගන්න පාට පෑනකින් ලිව්වත් කමක් නැහැ ලස්සනට ලියන්න always හැමදාම always හැමදාම always හැමදාම ඊළඟට usually කියන්නේ සාමාන්‍යයෙන් usually සාමාන්‍යයෙන් ඊට පස්සේ පුතේ ඊළඟ එක තියෙනවා normally generally ඒකේ අදහසත් සාමාන්‍යයෙන් normally generally කියන්නේ දෙකේම තේරුම සාමාන්‍යයෙන් ඊළඟ එක පුතේ often frequently ඔය දෙකේම තේරුම නිතරම often එහෙම නැත්නම් frequently නිතරම ඊළඟ එක sometimes කියන්නේ පුතේ සමහර වෙලාවට sometimes සමහර normally generally කියන්නේත් පුතේ සාමාන්‍යයෙන් කියන එක ඊළඟට sometimes කියන්නේ සමහර වෙලාවට ඊළඟ එක occasionally අවස්ථානුකූලව occasionally අවස්ථානුකූලව එහෙම නැත්නම් ඇලයිරක් ගහලා ඒකටම ලියන්න පුතේ සමහර වෙලාවට ඒ තේරුමත් ඕකේ තියෙනවා ඊළඟ එක පුතේ seldom කියලා කියන්නේ ඉඳ හිට අපි කියන්නේ ඉඳලා හිටලා කියලා ඉඳ හිට seldom ඊළඟ එක hardly ever නැත්නම් rarely hardly ever එහෙම නැත්නම් rarely ඔය දෙකේම තේරුම පුතේ ඉතාම කලාතුරකින් ඒ වචන දෙකේම තේරුම එන්නේ ඉතාම කලාතුරකින්
ඉතාම කලාතුරකින්. ඊළඟ එක පුතේ අන්තිම එක never. never කියන්නේ කවදාවත් නැහැ. never කවදාවත් නැහැ. හරි. ඒ වගේම පුතේ දැන් ඔය ටික ඔන්න ඔය වචන ටිකට තමයි අපි කියන්නේ ඔන්න ඔය වචන ටිකට තමයි අපි කියන්නේ frequently adverbs නැත්නම් adverbs of frequency කියන්නේ පුතේ ඔය වචන ටිකට. හරිද? එතකොට මේ වචන ටිකේ තේරුමට අනුකූලව තමයි ඔබ මේ වචන භාවිතා කරන්න ඕන. always, usually, normally, generally, often, frequently, sometimes, occasionally, seldom, hardly ever, rarely, never. මේ වචන පුතේ ඔයාලට පේනවා බිඳුවේ ඉඳලා never කියන්නේ කවදාවත් නැහැ. හරි? never කියන්නේ කවදාවත් නැහැ. එතකොට එතන ඉඳලා පුතේ always කියන එකට වෙනකන් වෙන්නේ මේ percentage එක වැඩි වෙන එක. like shown as this arrow මේ arrow එකෙන් පෙන්නලා තියෙන විදියට. එතකොට මේකේ බිඳුවේ ඉඳලා පුතේ ක්‍රමයෙන් වැඩි වෙනවා 100% දක්වා. ඒ නිසා පුතේ දුවේ ඔයාලා මේ වචනවල අර්ථයට ගැලපෙන විදියට මේ වචන හැසිරවීම අත්‍යවශ්‍යයි. එහෙම තමයි මේක පාවිච්චි කරන්න ඕන. always හැමදාම, usually, generally, normally මේ වචන ටික සාමාන්‍යයෙන් කියන එකට, ඊළඟට often, frequently නිතර කියන එකට, sometimes, occasionally කියන්නේ සමහර වෙලාවට කියන එක, ඊළඟට seldom, seldom කියන්නේ ඉඳලා හිටලා කියන එක, ඊළඟට 50%, 5%, hardly ever, rarely බොහොම කලාතුරකින්, ඊළඟට never කවදාවත් නැහැ. ඒ නිසා පුතේ අපි ලියන වාක්‍යවල මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන ක්‍රමය. එතකොට මේ වචන ටිකට තමයි අපි කියන්නේ adverbs of frequency කියලා. හරිද? ඒ ඇරෙන්න වෙන ඒවා නෑ. පටල ගන්න එපා. ඊට පස්සේ පුතේ ඔන්න තව තියෙනවා ඒ වගේ ඒවා. ඒ කියන්නේ වචන සෙට් එකට තමයි හරියටම ඒක අපි කියන්නේ ඔය මාතෘකාව ඔය වචන ටිකට හරියටම ඕක කියන්නේ ඔය වචන ටිකට. හැබැයි පුතේ ඒ විතරක්ම නෙවෙයි තියෙන්නේ. තව ඒවා තියෙනවා මේ daily. daily කියන්නේ දිනපතා. ලියා ගන්න වචන ටික. daily දිනපතා. ඊළඟ එක hourly පැයපතා. එහෙම නැත්නම් අපි කියන්නේ පැයකට පාරක් කියලා. පැයපතා පැයකට පාරක්. ඊළඟ එක monthly මාසපතා. monthly මාසපතා. ඊළඟ එක weekly සතිපතා. weekly සතිපතා. ඊළඟ එක annually වාර්ෂිකව. annually වාර්ෂිකව. ඊළඟ එක yearly 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 අවුරුදු පතා. yearly අවුරුදු පතා. ඊළඟ එක පුතේ everyday හැම දවසකම. everyday හැම දවසකම. ඊළඟ එක every morning හැම උදේම. every morning හැම උදේම. every morning හැම උදේම. ඊළඟ එක every 2 weeks every 2 weeks සෑම සති දෙකකටම. every 2 week සෑම සති දෙකකම. every 2 weeks. ඊළඟ එක every other week. ඒ කියන්නේ පුතේ සතියකට පාරක්. හරි. දැන් පුතේ ඔය වචන වලින් කියවෙන්නේත් හරිද? ඔය වචන වලින් ETC කියන්නේ මොකද්ද? etc කියන්නේ පුතේ etc. ඒ කියන්නේ ওই වගේ වචන තව ඕන තරම් තියෙනවා කියන එක. මේ චුට්ට විතරක් නෙවෙයි. වැනි තවත් ඒවා තියෙනවා etc. හරි. එතකොට පුතේ දුවේ මේ වචන ටික හරිද මේ තියෙන්නේ adverbs of frequency වර්ගයටම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිද්ධ වෙන වාර ගන්න තමයි ඔකෙනුත් කියවෙන්නේ. හැබැයි පුතේ විශේෂත්වය තමයි මේ වචන භාවිතා වෙන්නේ වාක්‍යවල අග. හොඳට ඔලුවට ගන්න මෙන්න මේක. මෙවැනි වචන පාවිච්චි වෙන්නේ වාක්‍යවල අගින්. හරි annually ඊට පස්සේ daily monthly ඔය විදිහට තමයි ඕකේ පාවිච්චිය සිද්ධ වෙන්නේ. හරි. ඊළඟ එක මේ විදිහට පාවිච්චිය සිද්ධ වෙද්දී
ඊට පස්සේ මෙතන තියෙනවා පුතේ වචන ටික. හරි මෙතන තියෙනවා වචන ටික. ඔය ටික පාවිච්චි වෙන්නේ වාක්‍යයේ අග හෝ මුල නෙවෙයි. වාක්‍යයේ කර්තෘට පස්සේ. අපි ඒ ටික බලමු. හරි. මෙන්න තියෙනවා පොයින්ට් එක. Adverbs of frequency are used to indicate routine or prepared activities. මේ adverbs of frequency මේ තියෙන පුතේ. මෙන්න මේ වචන. හරි මේ වචන ටික පාවිච්චි වෙනවා මේ තියෙන වචන indicate කියන්නේ හඳුන්වන්න routine දිනචර්යාව or repeated activities. එහෙම නැත්නම් පුතේ මේ ආයි සිද්ධ වෙන දේවල්. So they are often used with a simple present tense. ඒ නිසා පුතේ සාමාන්‍යයෙන් අපි ඕක පාවිච්චි කරන්නේ වර්තමාන කාලයේදී විතරයි. හරිද? හරි. sir repeated කියන්නේ මොකද්ද? repeated කියන්නේ පුතේ නැවත නැවත සිදුවෙන. repeated නැවත නැවත සිදුවෙන. සර් ඔව්. every 2 weeks කියන්නේ මොකද්ද? හැම සති දෙකකම. every 2 weeks හැම සති දෙකකම. සර්. හරි. බලන්නකෝ පුතේ මේ කොටස. හරි. අපි හිතමු මෙහෙම. හරි. look at this sentence. මේ sentence එක දිහා බලන්න. මේකේ පුතේ තියෙනවා he plays cricket with his friends. හරිද? he plays cricket. ඔහු cricket ක්‍රීඩා කරනවා. මේ බලන්න පුතේ. මෙතන තියෙන verb එක present tense එක. මේ s අකුරක් ඔයාලට පේනවා. එතකොට he plays cricket. ඔහු cricket ක්‍රීඩා කරනවා with his friends. එයාගේ යාළුවෝ සමග. දැන් මට ඕනේ පුතේ මේක present tense වාක්‍යයක්. මට මේකට දාගන්න ඕනේ ඔහු නිතර යාළුවෝ එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා. දැන් නිතර කියන එකට වචන හොයන්නටක් ගාලා often හරි often or it's pronounced as often කියන වචනේ පොතේ අපි රිංගවන්නේ මෙන් ඉන්නවා කර්තෘ මෙන් ඉන්නවා ක්‍රියාව මේ දෙන්නගේ අතර මැදට තමයි පුතේ අපි මේක රිංගවන්නේ. පැහැදිලිද? ඔය ඔයාලට කියපු જાතියේ වචන රිංගවන්නේ උතෙන්ට. එතකොට වාක්‍ය හැදෙනවා he often හරිද plays cricket with his friends. All right. ඔන්න ඔය විදිහට පුතේ sentence එක හැදෙනවා. He often plays cricket. එයා නිතර ක්‍රිකට් ක්‍රීඩා කරනවා යාළුවොත් සමග. එතකොට පුතාට පේනවා මේ often කියන වචනේ අපි රිංගවලා තියෙන්නේ කර්තෘ සහ ක්‍රියාව මේ දෙක අතර මැදට තමයි අපි මෙයාව දාලා තියෙන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න ඕනේ always, never, rarely, seldom, sometimes, generally, normally, often, all the frequently adverbs are placed between the subject and the verb. හරිද? ඔයාලා මතක තියාගන්න ඕනේ පුතේ අපි ඔය කිව්ව හැම වචනයක්ම always, rarely අනම්මනම් තියෙන හැම වචනයක්ම මේ ක්‍රියාවයි මේ කර්තෘයි අතර මැදට තමයි වැටෙන්නේ. පැහැදිලිද පුතේ ඒක? ඒක පැහැදිලිද? Yes sir. හරි good. එහෙනම් අපි මේ කොටස් ටික නෝට් එක හදාගෙන ඉමු. ලියන්න පුතේ මෙතනින් මෙන්න මෙතනදී අපි මේ කොටස ලියාගෙන ඊළඟ කොටස තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මේක ලියාගෙන ඉන්නකො මේ රූල් ටිකේ මෙන්න මෙහෙම. නැවත නැවත සිදුවන ක්‍රියාකාරකම් හෝ නැවත නැවත සිදුවන ක්‍රියාකාරකම් හෝ දිනචර්යාවේ ක්‍රියාකාරකම්
දිනචර්යාවේ ක්‍රියාකාරකම් දිනචර්යාවේ ක්‍රියාකාරකම් පුතේ කාගේ හරි කටින් සද්දයක් දාන එකක් ඇහෙනවා. හරි. දිනචර්යාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රකාශ කිරීමට adverbs of frequency පද භාවිතා වේ. ඉංග්‍රීසියෙන් හරියට ලියන්න අකුරු ටික. adverbs of frequency පද භාවිතා වේ. adverbs of frequency පද භාවිතා වේ. adverbs of frequency පද භාවිතා වේ. එම නිසා මෙම පද වර්තමාන කාලයේදී යෙදේ. එම නිසා මෙම පද වර්තමාන කාලයේදී යෙදේ. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මෙන්න මෙතනින් මේ පොයින්ට් එක ලියන්න ඊළඟ කඩයිලි පේරිය අපි අර ඉගෙන ගත්ත දේ. කතෘ සහ ක්‍රියාව අතරමැද යෙදෙනවා කියලා. ඒක ලියා ගන්න. තනි ක්‍රියාවක් සහිත වාක්‍යවල හරියට ලියා ගන්න පුතේ. තනි ක්‍රියාවක් සහිත වාක්‍යවල තනි ක්‍රියාවක් සහිත වාක්‍යවල තනි ක්‍රියාවක් සහිත වාක්‍යවල කතෘ සහ ක්‍රියාව අතරමැද තනි ක්‍රියාවක් සහිත වාක්‍යවල කතෘ සහ ක්‍රියාව අතරමැද frequency adverbs යෙදේ. අකුරු හරියට බලලා ලියන්න. frequency adverbs යෙදේ. හරිද පුතේ ලියලි වරද? frequency adverbs යෙදේ. හරි. එතනින්ම පුතේ ඒ ලියපු තැනින්ම ඒකට උදාහරණ විදියට පුතේ මෙන්න මේ බෝඩ් එකේ පේන එක ලියන්න. ඔය රතු පාටින් තියෙන එක විතරක් ලිව්වම ඇති. රතු පාටින් තියෙන එක ලියලා ඒකේ ඕෆන් කියන එක highlight කරගන්න. කතෘ හි කියලා පෙන්නන්න ක්‍රියාව place කියලා පෙන්නන්න තරු දෙකක් දාලා ඒක අතරමැද ඕෆන් කියන එක යෙදුණා කියලා පෙන්නන්න. ඒ sentence එක ලියන්න. නේද? මොකද පුතේ? ටියුට් එකේම නේද සර් ලියන්න ඕනේ? ඔව් පුතේ ටියුට් එකේම අපි ওই sentence එක ලියපු තැන තියෙනවනේ. මෙන්න මෙතන. හරි. මෙන්න මේ වාක්‍ය ලියපු තැනම අන්තිමට මෙන්න මෙතනින් හරි මෙතින් මෙන්න මේ පොඩ්ඩක් තිබ්බම ඇති චූටි ඉඩක ඒ උදාහරණ ලියලා තියන්න. එතකොට ලේසි. ඒ කියන්නේ අන්තිම රූල තියෙන රූලේ ඉඩ නැත්තම් මෙන්න මෙතනින් ලියන්න. ලියවෙන්න ඕනේ මෙන්න මේකට අදාළව කොහොම වුණත්.
හරිද පුතේ? Hari sir. හරි සර්. හරි ඉවරයිනේ. හරි. ඉවරයි සර්. හරි ඊළඟ පොයින්ට් එක පුතේ මෙන්න මේ විදියට බලන්නකෝ ක්‍රියාවන් දෙකක් වගේ තිබුණොත් අපි ඒ වගේ වෙලාවට කරන්නේ ප්‍රධාන ක්‍රියාව හොයලා ප්‍රධාන ක්‍රියාවට කලින් ෆ්‍රීකවන්සි ඇඩ්වර්බ් එක දාන එක. ඒක මම කියන්නම්. ලියාගෙන ඉන්නකෝ. උදාහරණ මම පැහැදිලි කරගෙන යන්නම්. ලියන්න උතනින් ක්‍රියාවන් කිහිපයක් සහිත වාක්‍යවල ක්‍රියාවන් කිහිපයක් සහිත වාක්‍යවල ක්‍රියාවන් කිහිපයක් සහිත වාක්‍යවල ප්‍රධාන ක්‍රියාවට පෙර frequency adverbs යෙදේ. Sir අපව කියන්න පුළුවන්ද? ඒකේ පුතේ අන්තිම කොටස වෙන sentence ඒ කියන්නේ මේකේ සිංහල අදහස ඔයාලට දුන්නනේ පුතේ. ඒකේ අන්තිම චුට්ට ඇහුන්නේ නැහැ කියලා කිව්ව එකයි ආයි කිව්වේ. ක්‍රියාවන් කිහිපයක් යෙදෙන විට ප්‍රධාන ක්‍රියාවට පෙර adverbs of ඒක කොහොමද frequency දැන් කියන්නද සර්? මට සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ජොයින් ක්‍රියාවන් කිහිපයක් යෙදෙන විට හරිද ක්‍රියාවන් කිහිපයක් යෙදෙන විට ප්‍රධාන ක්‍රියාවට පෙර adverbs of frequency පදය යෙදේ. හරිද? හරි සර්. හරි. ඊළඟ එක පුතේ ඊළඟ එක මෙන්න මෙතන රූලෙන් ලියා ගන්න. නැත යනාර්ථ වැකියක හෝ නැත යනාර්ථ වැකියක හෝ නැත යනාර්ථ වැකියක හෝ ප්‍රශ්නාර්ථ වැකියකද නැත යනාර්ථ වැකියක හෝ ප්‍රශ්නාර්ථ වැකියකද ප්‍රධාන ක්‍රියාවට පෙර frequency adverbs යෙදේ. ප්‍රධාන ක්‍රියාවට පෙර frequency adverbs යෙදේ. All right, now look at these examples very carefully. Mr. Pereira usually goes, here this is the main verb, and to work by bus. පුතේ මෙතන ක්‍රියාපද දෙකක් තියෙනවා. මෙන්න Mr. Pereira හරි goes කියලා එක ක්‍රියාපදයක් තියෙනවා. work කියලා තව ක්‍රියාපදයක් තියෙනවා. මෙතන ක්‍රියාපද දෙකක් පුතේ. හැබැයි අපි තෝරනවා ප්‍රධාන ක්‍රියාව මොකක්ද කියලා. මේක කියන්නේ වැඩ කරන්නට
බසයෙන්. එතකොට වැඩ කරන්නට බසයෙන් මොකද්ද වෙන්නේ? යනවා. එනිසා පුතේ මේකේ ප්‍රධාන ක්‍රියාව විදියට අපි තෝරන්නේ යනවා කියන එක. එතකොට එයා ගිහිල්ලානේ වැඩ කරන්නේ. එනිසා work කියන එක නෙවෙයි to කියන එකත් එක්ක යෙදිච්ච නිසා work නෙවෙයි ප්‍රධාන ක්‍රියාව goes. එනිසා අපි මේක හදනවා Mr. Pereira usually goes. මොකද subject එකයි verb එකයි අතර මැද තමයි frequency adverb එක තියෙන්නේ. මේක බලන්න. චතුර gets up before 5:30 am. උදේ 5:30ට කලින් නැගිටිනවා. නැගිටිනවා කියන්නේ එක ක්‍රියාවයි තියෙන්නේ. චතුර always gets up. I never lie to my parents. මං කවදාවත් මගේ දෙමව්පියන්ට බොරු කියන්නේ නැහැ. I never. ඊළඟට net me often stays after the school for badminton practice. badminton පුහුණුවීම් සඳහා පාසල් වෙලාවෙන් පස්සේ net me නිතරම ඉන්නවා. නිතරම නතර වෙනවා. stays. ඇත්තටම පුතේ කතෘ ඉන්නවා. කතෘට පිටිපස්සෙන් තමයි ඔය frequency adverb එක තියෙන්නේ. බලන්න මේක ප්‍රශ්නවාචී පදයක්. Do you අන්න you තියෙනවනේ feel කියලා තියෙනවා. එතකොට මේකෙදිත් පුතේ පේනවා ප්‍රධාන ක්‍රියාව feel දැනෙනවා. එතකොට ප්‍රධාන ක්‍රියාවයි කතෘයි අතරමැද තමයි sometimes කියන වචනේ තියෙන්නේ. එතකොට මේ හැම එකක්ම දරුවන්ට පේනවා මේ හැම එකකම frequency adverb එක තියෙන්නේ. හරි usually ඊළඟට always ඊළඟට never ඊළඟට often ඊළඟට sometimes ඊළඟට comes. ඔන්න ඔය විදියට තියෙන හැම එකක්ම sorry මේකේ පුතේ comes once a week. හරි දැන් මේ විදියට තියෙන හැම එකකම පුතේ ඔයාලට පේනවා මේවා තමයි මේ තියෙන frequency adverbs. හැබැයි මේ වාක්‍ය ටිකේ මෙන්න මේ ටික එකම කැටගරි එකකට වැටෙනවා. subject එකට පිටිපස්සෙන් තමයි ක්‍රියාව තියෙන්නේ. හරි subject එක තියෙනවා මේ subject එක ඒ subject එක සහ ප්‍රධාන ක්‍රියාව මේ ඉන්නේ ප්‍රධාන ක්‍රියාව. එතකොට මේ දෙන්න අතරමැද තමයි මේ frequency adverb එක තියෙන්නේ. හැබැයි පුතේ මෙන්න අන්තිම එකේ වෙනස් වෙලා once a week මං කිව්වේ පුතේ අර daily once a week ඒ වගේ ඉගෙන ගත්ත වචන ටික යෙදෙන්නේ වාක්‍යයේ අන්තිමටම. හරිද? ආපහු මම ඒක පැහැදිලි කරනවා මෙන්න මෙතන උඩට ගිහිල්ලා. හරිද? මම ආයෙක පැහැදිලි කරනවා මෙන්න මෙතෙන්ට ඇවිත් මේ තියෙන මේ වචන ටික පුතේ අනිවාර්යෙන් කතෘයි ක්‍රියාවයි අතරමැද යෙදෙන්නම ඕනේ. හැබැයි මේවා වාක්‍ය අග තමයි ගොඩක් දුරට අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා මතක තියාගන්න. all right. දැන් ඕක පුතේ මේ ඇක්ටිවිටීස් ටික අපිට කරගෙන යන්න පුළුවන්. වාක්‍ය ටික නිර්මාණය කරන්න බලන්න. මේ තියෙන පින්තූර වලට අදාළව වාක්‍ය ටික නිර්මාණය කරලා ලියන්න බලන්න frequency adverbs පාවිච්චි කරලා මේ තියෙන adverbs පාවිච්චි කරලා වාක්‍ය ටික නිර්මාණය කරන්න ඉක්මනට. I'll give you 2 minutes විනාඩි දෙකක් දෙන්නම් ඉක්මනට කරන්න පුළුවන්. ඉඳා කෝල් එක ගත්තාම ඉතිහාසය මෙන්න තියෙනවා. පුතේ මයික් එකක් ඔන් එකේ තියෙනවා සවීන්
හරි ඉවරයිනේ. ඔව් සර්. හරි. හරි. මෙන්න මේකේ පුතේ උදාහරණ වාක්‍ය ටික අපි ටක් ටක් ගාලා උත්තර ටික හදාගෙන ගියොත් එහෙම පළවෙනි එක හරි. සුරේෂ් always helps his mother. සුරේෂ් හැම දවසකම අම්මට උදව් කරනවා. මේකේ තියෙනවා he යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් he usually plays. s අකුර අනිවාර්යෙන් තියෙනවනේ. මොකද he කියන්නේ ඒක වචන කතෘ කෙනෙක්. එතකොට s අකුරක් es එහෙම යෙදෙනවා. ඒක වචන ක්‍රියාපද. එතකොට ඔයාලා present tense දන්නවා. හරිද? ඒ නිසා ඒව අමතක කරන්න බෑ. He usually plays. එයා සාමාන්‍යයෙන් සෙල්ලම් කරනවා. He usually plays with his friends. With his friends. එයා සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. හරිද? ආපහු සවින් පුතාගේ මයික් එක ඔන්න එකේ තියෙනවා. සර් යූෂුවලි ලියලා තියෙන විදිය වැරදි නේද? USUA. ඔව් ඒ අකුර missing. A usually plays with his friends. හරි. පොතේ ක්ලාස් එකේදී අනිවාර්යෙන් ඔයාලගේ මයික්ස් ගැන සැලකිලිමත් වෙන්න. පොඩි අය නෙවෙයිනේ ඔයාලා. සහ ගෙදර සද්ද බද්ද ඇහෙනවා, කෑ ගහනවා ඇහෙනවා. හරි. ඉතින් මේ දේවල් සහ ක්ලාස් එකේ ඉන්නකොට පොතේ ක්ලාස් එකේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම දුවන්න. ඊළඟට සමහර වෙලාවට පේරන්ට්ස්ලා බලෙන් කතා කරලා ක්ලාස් එකට වාඩි කරනවා නම් එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද 8 වසරේ වාලා ඉන්නේ. Tamanට තේරෙන්න ඕනේ Taman ඉගෙන ගන්න ඕනේ බව. හරිද? ඉතින් 8 වසර දැන් අද උදේත් මම කිව්වේ 9 වසර අමාරුයි. එතකොට 9 වසර ඉගෙන ගන්නවා කියන්නේ පුතේ 6 දැන් ඔයාලා 7 හරියට ඉගෙන ගත්තේ නැහැ, 8 හරියට ඉගෙන ගත්තේ නැහැ. හරිද? දැන් මාස ගාණක් තිස්සේනේ. ඊළඟට 9. 9 කියන්නේ අමාරුම එක. 9 වසර කෙලිම 11 වසරත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් සමහර දරුවෝ ඉන්නවා වං වේගෙන් කියවන් ගියොත් තාම ලියන්නේ හෙමින්. ඔයාලා පුතේ මේ වෙනකොට මේ මට්ටම හැදිලා තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම වචන ඒ කියන්නේ මේ තියෙන දේවල් ගැන grammar points ගැන දැන් මුලින් උගන්වන දේවල් පහු වෙනකොට අමතක වෙන අය ඉන්නවා. එහෙම බෑ පුතේ. දැන් අද ඔය සාමාන්‍ය වචන pronouns ගත්තොත් ඒ ටික දැන් අටේදී උගන්වපු ටිකවත් තාම මුලින් ඉඳලා උගන්වපු ඉගෙනුවානේ. ඔන්ලයින් ක්ලාස් එක දිගටම තිබුණා. ඉතින් මුලින් ඉඳලා උගන්වපු දේවල් එනිසා පුතේ parents ලාට prove කරන්න යන්න බෑ. parents ලාට ඔප්පු කරන්න යන්න බෑ ඔයාලට online එක අසාර්ථකයි කියලා. හරිද? මොකද ක්ලාස් එකේදී ඔයාලා හිටියත් කරන්නේ සර් බෝඩ් එකේ උගන්වන එක බලනවා. ඊට පස්සේ ඒ උගන්වන එක බලලා ඒ ටික හොඳට ඔලුවට අරගන්නවා. ඊළඟට නෝට් එක ලියා ගන්නවා. ගෙදර ඇවිත් පාඩම් කරනවා. ඕකනේ සාමාන්‍ය සිස්ටම් එක. හරිද? එතකොට ඔතනින් ඕක තමයි සාමාන්‍යයෙන් වෙන විදිය. එතකොට ලොකු ළමයි ප්‍රමාණයක් ඉන්න පන්තිවලදී කොහොමත් ඕකම විතරයි වෙන්නේ. ඊට අමතරව තමයි පොඩි පොඩි වෙනස් වීම් වෙන්නේ. හරිද? දැන් එතකොට ඔයාලා මේකේ දැන් අපි හිතමු පුතේ ටීවී එකේ කතාවක් බලනවානේ. කතාව නම් මතකයි. ඊළඟ දවසේ ගිහිල්ලා මේක මෙහෙමයි උනේ, මෙන්න මෙයා මේ වෙලාවට ආවේ. කොටින්ම අර විනාඩි ගානත් එක්ක මතකයි. මෙන්න මේ වෙලාවේ තමයි ආවේ. හරි. මෙහෙමයි මේක උනේ. එහෙම කියලා ඒ මේ එක පුතේ ඊළඟ දවසේ යාළුවට ගිහින් කියන්නේ මතකයි. හරි. හැබැයි ඔයාලට දැන් ක්ලාස් එකේ උගන්වන දේ මතක නැහැ. ඔළුවට නෑ. ඒකට විතරක් වීඩියෝ බලන එක අසාර්ථකයි. ඊට පස්සේ ඒකට විතරක් මේ ඔන්ලයින් සිස්ටම් එක අසාර්ථකයි. එහෙමයි. හරි. එහෙම නෑ පුතේ. ඔයාලගේ අවධානය මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔයාලා සාමාන්‍ය විදියට උපරිම අවධානය මේකට දීලා මේක බලනවා නම් පැහැදිලි කරගන්නකොට පැහැදිලි කිරීම වලදී ප්‍රශ්න අහලා ඒ දේවල් ටික ක්ලියර් කරගන්නවා නම් සමහර වෙලාවට පුතේ ඔන්ලයින් එකේ මේ ක්ලාස් එකේ කතා කරන්නවත් නැති දරුවෝ ඔන්ලයින් එකේ කතා කරලා ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට ඔන්ලයින් එකේ ඉගෙන ගන්න තියෙනවා ගොඩක්. ඉතින් ඔයාලා පුතේ මේක කරන ගමන් මේ ගෙදරට ඇහෙන්න ක්ලාස් එක දාලා තියලා ක්ලාස් එක ඕපන් එකේ තියලා ඔයාලා වෙන මොනවා හරි එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයාලට ක්ලාස් එකේ ඉන්න වගේ ස්ක්‍රීන් එක බෙදන්න පුළුවන් නේ. ඕන තරම් දැන් ස්මාර්ට්ෆෝන්ස් වල ස්ක්‍රීන් එක බෙදා ගන්න පුළුවන්. ඊළඟට කම්පියුටර් එකේ ස්ක්‍රීන්ස් දෙකක් හදා ගන්න පුළුවන්. එතකොට මේ දේවල් කරගෙන එකක ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න ගමන් අනිත් එකෙන් වෙන වෙන විකාර කරනවා නම් හරි. එහෙම නැත්නම් ඔයා මේකට නිකන් එහෙමනම් පුතේ මේක අසාර්ථකයි. ඒක අසාර්ථක ඔයාගේ පැත්තෙන්. ඒ නිසා ඔයා බොරුවට හිතේ තියාගෙන ඉන්න එපා මේ ඔන්ලයින් අසාර්ථකයි එහෙම කියලා. හරි. හැම එකකම පුතේ අර සිල්වර් ලයින් එක දකින්න කියන්නේ every dark cloud has a silver line. හැම අඳුරු වලාකුළකම තියෙනවා රිදී රේඛාවක්. ඒ වගේ දැන් අද මේ පාඩමෙත් තිබුණේ. එතකොට හැම දෙයකම හොඳ පැත්ත දකින්න ඒකට අනුගත වෙන්න උත්සාහ කරන්න. හරිද? ඒ නිසා පුතේ මතක තියාගන්න
තමන්ගේ තියෙන උවමනාව මත තමයි හැමදේම තීරණය වෙන්නේ. තමන් හිතන පතන විදිය අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් ඔයාලට කාටුන් බලන්න පුළුවන් නම් එක දිගට ඊළඟට ටීවී එකේ කියන්නේ මේ ටීවී එකේ එක දිගට ෆිල්ම්ස් බලන්න පුළුවන්. හරි කතා ටෙලිඩ්‍රාමාස් බලන්න පුළුවන්. ඒවා හොඳට මතකයි. ෆිල්ම් එකක් අද බැලුවා වුණත් මේ ෆිල්ම් එකේ ඔයාලට පාඩම් කරගන්න පැහැදිලිව කියනවද නැහැ. හැබැයි ෆිල්ම් එකක් බැලුවා මේ බලනකොට සිද්ධියත් එක්ක උන දේ මෙහිමයි උනේ මේක උනේ. දැන් දෙමළ ෆිල්ම් බලනවා. හින්දි ෆිල්ම් බලනවා ඉංග්‍රීසි ෆිල්ම්ස් බලනවා. එතකොට ඉංග්‍රීසි තේරලාද දෙමළ තේරලාද හින්දි තේරලාද මුකුත් නැහනේ. හැබැයි ඔයාට ඒ සිද්ධිය තේරෙනවා. ඉතින් ඒ වගේම තමයි පුතේ මේකෙදිත් ගුරුවරයා බෝඩ් එකේ පැහැදිලි කරනවා. ඊළඟට ඔයාට වීඩියෝ ක්ලිප් ෂෙයා කරනවා. මේ ඔන්ලයින් එක හරහා වාසිත් තියෙනවා. පික්චර්ස් පේනවා. දැන් වෙනදට මං පන්ති උගන්වද්දී ළඟට ඇවිල්ලා එක එක්කෙනාට වෙන වෙනම මේක මෙහෙමයි මේ වචන මෙහෙමයි කියලා කියන්නේ නැහනේ. හැබැයි ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරනකොට ඔයාලට මම වචනේ හයිලයිට් කරලා පෙන්නනවා. එතකොට ඒක හැම කෙනෙකුටම පේනවා. ඒ වචනේ උච්චාරණය වෙනකොට මම ඒ ටික හයිලයිට් කරනවා වෙන වෙනම. ඉතින් එහෙම පේනවා. එතකොට පුතේ ඒ නිසා මේකෙදි කලින්ට වඩා වාසි තියෙනවා නැත්තේ නෑ. ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නකොට මේකේ වාසියක් තියෙනවා. හරි. ඒ නිසා පුතේ තමන් උත්සාහවත් වෙන්න තමන්ට මේක කරගන්න ඕනේ කියලා හිතලා වැඩේ කරගෙන ඉස්සරහට යන්න. හරිද? එහෙම නැති වුණොත් තමයි ඔයා මේක අසාර්ථක වෙන්නේ. ඒ නිසා බොරුවට නිකන් අපෝ මට බෑ ස්ත්‍රී දෙනවා අරකයි මේකයි කියලා පුතේ බොරු දේවල් කියන්න එපා. ඔයාලට දවසම කම්පියුටර් ගේම්ස් ගහන්න පුළුවන් නම් පැය දෙකක ක්ලාස් එකකට ඉන්න බැරි නෑ. ඒකත් පුතේ බෝරින් නෑනේ. එක දිගටම සාමාන්‍යයෙන් අපි බෝඩ් එකට මාරු වෙනවා, ස්ක්‍රීන් එක ෂෙයා කරනවා, කතා කරනවා. දැන් මෙහෙම කතා කරද්දී ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න ඕනේ නෑ. ඔයාලට පුළුවන් අහගෙන ඉන්න. හරි අවධානය තමයි වැදගත්. ඒ නිසා උවමනාවෙන් මේක කරන්න. හරි. එතකොට මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සහ සැලකිලිමත් භාවයේ තියෙන්න ඕනේ. ඒ හැමදේම මේක එකතු කරගෙන මේ වැඩේ කරොත් ඔයාට මේක සාර්ථකත්වයක් නෑ. උපරිම සාර්ථකයි. වෙලාව ඉතුරුයි, ප්‍රවාහන වියදම් ඉතුරුයි, මහන්සියක් නෑ. ලෙඩ රෝග වෙන්න තියෙන, ඉඩකඩ හැදෙන්න තියෙන වෙනදාට පුතේ දූවිලි ගිහිල්ලා වෙන ලෙඩක් හැදෙනවා. දැන් එහෙම නෑ ගෙදරමනේ. ඒ නිසා මේ හැමදේම පුතේ උවමනාවෙන් ඔයාට මේක කරන්න පුළුවන්. හරිද? එතකොට මේක උවමනාවෙන් බලන්න, උවමනාවෙන් ඉගෙන ගන්න. හරි. ඊළඟ එක තුන්වෙනි එක often පොත් කියවනවා කියන එක ගන්න වෙන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ he කියලා. අපි කියනවා he often reads books. He often reads book. හරි. ඊළඟ එක වාක්‍ය ඊළඟ එක විදියට අපි ගන්නවා never කවදාවත් ගිටාර් ප්ලේ කරන්නේ නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් he never plays a guitar. He never plays a guitar. එයා කවදාවත් ගිටාර් එකක් ප්ලේ කරන්නේ නැහැ. Sometimes සමහර වෙලාවට එයා නංගිට උගන්වනවා. අපි හිතමු මෙහෙම. එයා නංගිට මොන හරි උගන්වනවා. මෙතන එහෙම එකක් කියලා හිතමු. He sometimes teaches his little sister. එයා යාගේ පුංචි නංගිට සමහර වෙලාවට උගන්වනවා. He sometimes teaches his little sister. ඊළඟ එක rarely යාළුවොත් එක්ක ගමනක් යනවා, පික්නික් එකක්, ට්‍රිප් එකක් යනවා. අපි එහෙම හිතමු. එතකොට අපිට ලියන්න පුළුවන් he rarely බොහොම කලාතුරකින් තමයි වෙන්නේ. He rarely travel with his friends. එයා යාගේ යාළුවොත් එක්ක පුංචි සවාරියක් යනවා, පොඩි travel එකක් යනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි පුතේ වාක්‍ය ටික හැදෙන්නේ. හරිනේ. all right. දැන් ඔයාලට මෙන්න මෙහෙම වැඩ ටිකක් තියෙනවා කරගන්න. මේකේ තියෙනවා පුතේ මේ ඇක්ටිවිටි එක මාක් කරගන්නකෝ. මේ ඇක්ටිවිටි එක ඇක්ටිවිටි 1 ඊළඟට ඇක්ටිවිටි 2 මාක් කරගන්න. හරි. ඊට පස්සේ ඇක්ටිවිටි 3 මාක් කරගන්න. හරි. එතනින් පස්සේ පුතේ කෙලින් මෙන්න අවසාන පිටු කීපයට අවසාන කියලා කියන්නේ 7 8 වෙනි පිටුවට එන්න. extra activities මේ සෙට් එක මාක් කරගන්න. මේ තියෙන වාක්‍ය ටික ඔක්කොම මාක් කරගන්න. ඊළඟට 9 වෙනි පිටුවත් සම්පූර්ණයෙන් මාක් කරගන්න. ඒ වගේම 10 වෙනි පිටුවත් මාක් කරගන්න. ඔන්න homework නැහැ කියලා ඔන්න අද දරුවෝ තරහ වෙන එකක් නැහැ. යාළුවන්ටත් කියන්න. හරිද? 10 වෙනි පිටුව සම්පූර්ණයෙන් කරන්න ඕනේ. 9 වෙනි පිටුව සම්පූර්ණයෙන් කරන්න ඕනේ. 8 වෙනි පිටුව සම්පූර්ණයෙන් කරන්න ඕනේ. ඒ වගේම 5 වෙනි පිටුව සම්පූර්ණයෙන් කරන්න ඕනේ. 5 8 9 10 ඔය පිටු ටික සම්පූර්ණ කරන්න ඕන. මාක් කරගත්තද පුතේ? Yes, sir. Yes, sir.
Yes, sir. all right good හරි එහෙමනම් පුතේ අදට අපි ක්ලාස් එක නතර කරනවා ඔයාලට පුළුවන් ඉගෙන ගත්ත දේවල් ටික බලලා හරිද ලෙසන් එක සම්පූර්ණ කරන්න ඇක්ටිවිටීස් ටික සම්පූර්ණ කරන්න ඔය ටිකත් කරගෙන අපි ඊළඟ දවසේ එහෙමනම් මුණ ගැහෙමු දරුවන්ට ගැටලු මොන හරි තියෙනවද තියෙනම් අහන්න ඔයාලට ගැටලු මොන හරි තියෙනවද තියෙනම් අහන්න පුතේ සර් පේරන්ට්ස් මීටින් එක කවදද එකක් පුතේ තියන්න ඕනේ මේ මෙහෙමයි සතිය හැම දවසකම පුතේ රැට ක්ලාස්නේ ඉතින් ඒකයි ඕක පස්සට යන්නේ හැමදාම රැට ක්ලාසස් තියෙන නිසා දාන්න ටයිම් එකක් නැතුව ඉන්න පුතේ හරිද ඊළඟට ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි බලමු ඉක්මනින්ම කොහොමද තියන්න ඕනේ දැන් මේ තියෙන දේවල් ටික ඔයාලට කියලා වැඩක් නැති දේවලුත් තියෙනවා ඉතින් අම්මලා තාත්තලාට කියන්න ඕනේ දැනුවත් කරන්න ඕනේ දේවලුත් තියෙනවා හරි හරි අපි බලමුකෝ ඊළඟට දරුවෙක් දාලා තියෙනවා ක්ලාස් එකේ වීඩියෝ එක YouTube එකට දානවාද අපිට කරන්ට් එක ගිහින් දැන් ආවේ. ඔව් දානවා පුතේ මට මැසේජ් එකක් දාලා තියන්න මම දාලා වීඩියෝ එක ඔයාලට එවන්නම්. හරි. වෙන ප්‍රශ්න තියෙනවද? සර් YouTube channel එකේ නම මොකද්ද YouTube channel එකේ පුතේ නම English for Life with පේශල චතුරාංග කියලා ඇත්තේ. ඒක ඔයාලට මම link එක දාන්නම් පුතේ. මට මැසේජ් එකක් දාන්න. අපේ ක්ලාස් එක උදේ කරන්න බැරිද? උදේ මේ වෙලාවට පුතේ බලමු ඉතින් නේ. පුළුවන් නම් මට නම් පුළුවන්. හරි ටයිම් එකේ ඊයේ මේ වෙලාව බෑ. මේ වෙලාව බෑනේ. පුළුවන් සර් මේ වෙලාවේ. හරි බලමුකෝ. එහෙමනොත් අපි කතා කරලා බලමු. පුළුවන් සර්. හරි එහෙනම් අපි try කරමුකෝ. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි සතියක්. Have a nice week. Stay home, stay safe and goodbye. Goodbye, sir. Bye. Okay.